Good afternoon. Ada අපි මෙම්ම නැවතත් පාරිභෝගික ආරක්ෂණ handout එක අපි එදා ඩිස්කස් කරා. ඒකේ තව වැදගත් පාඨමාලාවක් තියෙනවා. ඒකෙදී ඔයගොල්ලොත් එක්ක කතා කරන්න. ඉතින් ඉතාලම වැදගත් වෙනවා ඒක. මේක අවශ්‍ය වෙනවා කතා කරන්න. එතකොට එතකන් ඔයගොල්ලෝ පොඩ්ඩක් handout එක බලන්න මේ තව පොඩ්ඩක් මිස් වෙනවා වගේ තියෙනවා. පොඩි ડોකියුමන්ට් එකක් අමතක වුණා. right දැන් අපි එදා කතා කළා ඔයගොල්ලොත් එක්ක පාරිභෝගික ආරක්ෂණය සම්බන්ධ consumer protection. එතකොට ඒකේ තව කොටසක් මේ protection එකේදී මම එදා සාකච්ඡා කළා අපිට වෙලාමදි වෙලා පොඩ්ඩක් නැවතුවා. ඒක තමයි ගනුදෙනුකරුවන් සමග තියෙන කතාව. ඒ මොකද්ද? කස්ටමර් චාර්ටර්. කස්ටමර් චාර්ටර් ගනුදෙනුකරුවන්ගේ තියෙන ප්‍රතිඥා භාරය කියන එක. ඉතින් මේ ප්‍රතිඥා භාරය කියන එක ඊටාම වැදගත්. ඒ කියන්නේ ගනුදෙනුකරුවෙක්ව අපි කොහොමද ආරක්ෂා කරගන්නේ කියන එක. ඒ කියන්නේ එයා ඉල්ලන ඒවා දෙන්නේ. එයා ආරක්ෂාවට එතන වැදගත් වෙනවා. එතකොට අපි මේකෙදී සමහර තැන් අද වෙන අලුත් ටියුට් එකක් ඔයගොල්ලන්ට මම අප්ලෝඩ් කළේ නැහැ. හේතුව දැන් සිලබස් එකේ තියෙන සියලුම මාතෘකා මේ වෙනකොට අපි දාලා තියෙනවා. ඔයගොල්ලන් තියෙන එකිනෙක ඩවුන්ලෝඩ් කරගෙන ඒවා print අරගන්න ඕන නම් අරගෙන ඒ වැඩ ටික කරගෙන යන්නේක. ඉතින් මෙතෙන්දී මම බලාපොරොත්තු වෙනවා අද අපි 17 වෙනිදා රිවිෂන් ක්ලාස් එකක් තියෙනවා. පෙබරවාරි 17. ඔක්තෝබර් 17. සමාවෙන්න. ඔක්තෝබර් 17 වෙනිදා උදේ 8ට 8:00 වෙනකොට කොහොමද 8 කාලේ වෙනකොට පටන් ගන්නවා 8 සිට කියලා තමයි මේගොල්ලෝ දාලා තියෙන්නේ. සවස් 4:00 වෙනකොට 8:00 ඉඳන් 7:00 මම හිතන්නේ. ඔව් වෙබ් එකේ තියෙන වෙලාවල්. එදා මුළු සිලබස් එකේම දේවල් නැවත අර මම කිව්ව පරිදි සාකච්ඡාවට භාජනය වෙනවා. එතකොට පාස් පේපර්ස් ඔයගොල්ලන්ට ලැබෙයි. ෂෝට් ක්වෙස්චන්ස් කරන්නේ කොහොමද? ફોකස් කරන්නේ ඒවා කරන්න හැටි කියලා දෙනවා. එතකොට ඒ සම්බන්ධව වෙන ගැටලුවක් හිටින්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ මේ අපි කතා කරපු නෝට්ස් ටික රුවන් සර්ගේ මගේ දෙකේ මේවා කොහොම මුලින් ඉඳන් අගටම බලන්න. පාස් පේපර්ස් දැනට තියෙනවා නම් ඒවා පොඩ්ඩක් කරන්න. එතකොට තියෙන ගැටලු තියෙනවා නම් ඒවත් අරගෙන අපි ඔක්තෝබර් 17 වෙනිදාට කතා කරන්න පුළුවන්. ඉතින් පුළුවන් අය එන්න. ඉතින් මේ ඒක තමයි අද විශේෂ පණිවිඩයක් හැටියට දෙන්න තියෙන පළවෙනියටම. ඉතින් දැන් මේ මාතෘකාව දැන් මේකෙදී ඔයගොල්ලෝ දන්නවා මේ විශේෂ දේවල් මේ මාතෘකාව යටතේ අපි කතා කළා එදා. එතකොට දැන් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් කිව්වහම එතකොට විශේෂිත බැංකුව ඕනේ එකට මේ පාරිභෝගික ආරක්ෂණය කියන එක වැදගත් වෙනවා. එතකොට මේකෙද එදා වැදගත් වෙන වගන් තියෙන මම නැවත මේ දැම්මේ ඔයගොල්ලන්ට මතක් කරන්න එදා කවුරු හරි ආපු නැති කෙනෙක් ඉන්නවා නම් මොකද මේ අද කරන මේකත් පාරිභෝගික කස්ටමර් කෙනෙක්ව ආරක්ෂා කරන්න තියෙන මේ අධිකාරිය කාර්යයන් ඒවල අපි මේ ඔක්කොම ඩිස්කස් කරා. පාණ්ඩවල මිල ගැන, කොලොස්සෙනි වගන්තිය, එතකොට ඒ වගේ වගන්ති ගොඩාක් අපි සාකච්ඡා කරා. ඉතින් මේකෙදී අද මම බලාපොරොත්තු වෙන්නේ ප්‍රඥප්තිය යටේ කස්ටමර් චාර්ටර් කියන එකේ මොනවද තියෙන්නේ? කස්ටමර් චාර්ටර් කියන එකේ බලාපොරොත්තු වෙන ප්‍රධාන දේවල් මොනවද? එතකොට මේකේ පොදු දේවල් ටිකක් තියෙනවා මේ චාර්ටර් එකේ. දැන් ඔයගලන්ට ඇත්තටම කියනවා නම් මේක මාතෘකාව හැටියට දාගන්න ඕනේ බලපත්‍රලාභී බැංකුවල ගනුදෙනුකරුවන්ගේ දැන් නෝට්බුක් එකක් මම තියාගන්න කියලා කිව්වා එදා. අද විශේෂයෙන්ම මේ ඉස්සෙල්ලත් කියලා තියෙනවා. ඔයගොල්ලෝ මාතෘකාව හැටියට ලියාගන්න බලපත්‍රලාභී බැංකුවල ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් සහ යුතුයකම් පිළිබඳ ප්‍රඥප්තිය. Customer Charter of License Bank. ඒක තමයි අද මාතෘකාව හැටියට අපි යොදාගන්නේ. ඊට අමතරව තව පොඩි මාතෘකා කීපයක්ම තියෙනවා. ඒවා ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. ඒවා විභාගෙට එන දේවල්, ඇවිල්ලා තියෙන දේවල් මේ දක්වා. පොඩි මාතෘකා උදාහරණයක් විදිහට තහනම් නියෝගයක්. තහනම් මේවා කියන්නේ මොනවද? ඒ වගේම තහනම් ව්‍යාපාරයක් කියන්නේ බැංකු ව්‍යාපාරයක් සහ මූල්‍ය ව්‍යාපාරයක් අතර වෙනස්කම්. තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය.
19 ව්‍යාපාර ombudsman ක්‍රමය කියන්නේ මොකක්ද? abandoned property අත්හරින ලද දේපොළ ඒවැය තියෙන නීති තත්ත්වය. මොකද නොමිනේෂන් එහෙම නම් ඕගොල්ලන්ට කරලා තියෙනවා රුවන්ස. ඉතින් ඒ වගේ මාතෘකා කීපයක්ම තියෙනවා මේ නිතරම විභාගයට එන ඒවා. ඉතින් ඇටර්නි බලය කියන එක හරි විදිහට ඇටර්නි බලය කොහොමද කියලා අහුවොත් ලියන්නේ. ඊළඟට බැංක්‍රප්සි කියන්නේ මොකක්ද? බොන්වත් බව. අන්න ඒ වගේ ඒවට ඊළඟ එන්ක්‍රිප්ෂන් චේතනය අවුරාලීම් ඒ වගේ ඒවා නිතරම විභාගයට අහනවා. ඒවා ආපුවාම ඔයගලන්ට සමහර වෙලාවට මේව කරගන්න බෑ වගේ. නිකන් මොකද ප්‍රශ්න ඔයගොල්ලෝ දන්නවා පළවෙනි ප්‍රශ්නේ අරුණාම අනිත් ප්‍රශ්න වලට කොටස් හතරක් තියෙනවා. කොටස් තුනක් ලියන්න පුළුවන් හතරවෙනි එකට දානවා අර වගේ එකක්. ඒක නිකම්ම ලකුණු පහක් අයින් වෙනවා ඒක දන්නේ නැත්තම්. අන්න ඒක නැති කරන්නයි මට උමනාව තියෙන්නේ. ඒක සම්බන්ධව. දැන් හැම කෙනාටම මම මේ නෝට් එක පොඩ්ඩක් කියවනවා. ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ එතකොට. ඉතින් දැන් අපි බැලුවොත් මුලින්ම මේකේ අරමුණ කොහොමද කියන එක. අරමුණ. දැන් මම කස්ටමර් චාට් මේ මාතෘකාව ගැන දැන් තවදුරටත් කතා කරන්න යන්නේ නැහැ. ඒක එදා ඔයගොල්ලන්ට දීලා තියෙනවා නෝට් එකකුත් තියෙන නිසා. ඒ කියන්නේ මූල්‍ය සාක්ෂරතාව කියන්නේ අපි හොඳට කතා කරලා එදා. ගොඩක් විස්තර කිව්වා. ඒතකොට අපි ඒක එතනින් නැවැත්තුවා. අපි දැන් කෙලින්ම බෝඩ් එකට එමු. බෝඩ් එකට එමු. දැන් අපේ කට්ටිය ඉන්නවද ඔක්කොම දැන්? ඔව් ඉන්නව නේද කට්ටිය? විනෝෂි අසුනි ඔක්කොමලා ඉන්නවනේ දුසාන්. හරි. එතකොට අපි බලමු මේකෙදී මේ මොනවද කරන්න කියන එක. මේකෙදී ප්‍රධාන වශයෙන් අපි දැනගන්න ඕන කාරණේ තමයි right. එතකොට සාක්ෂරතාව ගැන අපි කරානේ. කරන් පස්සේ දැන් ඊළඟට අපි බලමු මේක ලියා ගන්න. මම කතා කරන්න පේනවනේ. එන්න මේ කතා කරනවා මේකට ගන්නවනේ. බොක්ස් එක. ඒක කතා කරනවා. දැන් බෝඩ් එක දැන් එතකොටත් පේනවද? කොහොමද තියාගන්න පුළුවන් නේ? right. හරි. දැන් අද මම කතා කරන්නේ දැන් මම ඔයගලන්ට බෝඩ් එකෙන් පොඩ්ඩක් මේක කරන්න. බලපත්‍රලාභී බැංකුවල ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ ප්‍රඥප්ති. එතකොට කස්ටමර් චාටර් බලපත්‍රලාභී අපි බැංකුවල ඔහොම ලියාගෙන යන්නකො. බැංකුවල ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් හා යුතුකම්. ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ ප්‍රඥප්ති. එතකොට ඕකෙන්දී කස්ටමර් චාටර් කියන එක තමයි ඔය තියෙන්නේ. කස්ටමර් චාටර් ඔෆ් ඉංග්‍රීසි වලින් ලේසි. චර්දිකරන්නේ නැහැ. කස්ටමර් චාටර් දෙන්නාම කස්ටමර් චාටර් of license bank. Right?
එතකොට මේ කස්ටමර් චාර්ටර් කියන එකේදී මේකේදී ඔයගොල්ලෝ දැනගන්න ඕනේ තාම වැදගත් කාරණේ තමයි මෙතෙන්දී මොනවද කෙරෙන්නේ? මේකේ අරමුණු මොනවද? විශේෂයෙන්ම දැනගන්න ඕනේ අරමුණු. ඒ අරමුණු ගැන කතා කරනකොට විශේෂයෙන්ම ඉතා වැදගත් වෙනවා මෙතෙන්දී මේ හොඳට දැනගන්න ඕනේ. ඒක විශේෂයෙන්ම කියනවා නම් මේකේ සාධාරණ බැංකු සේවාවක් තමයි බලාපොරොත්තු වෙන්නේ. සාධාරණ බැංකු සේවාව. ඉතින් දැන් මේකේ විශේෂයෙන්ම අහන්න පුළුවන් සමහර විභාගෙට මේකේ තියෙන ඇයි මෙහෙම චාර්ටර් එකක් තියෙන්නේ? ප්‍රතිඥා භාරයක්. දාලා තියෙන්නේ ගනුදෙනු කරන්න මොනවද කරන්නද? අරමුණ මොකක්ද කියලා. ඒක ඔයගොල්ලෝ පැහැදිලිව ලියන්න ඕනේ මේ විදිහට. ඒක පොඩ්ඩක් නෝට්බුක් එකේ දාගන්න. මෙහෙම ලියන්න. බලපත්‍රලාභී බැංකුවල බලපත්‍රලාභී බැංකු සමග ගනුදෙනු කිරීමේදී ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වන සාධාරණ බැංකු සේවාවක ප්‍රධාන ප්‍රමිතීන් පිහිටුවාලීමත් ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා ආචාර ධර්ම පද්ධතියක් සකසා ගැනීම සඳහා බැංකුවල බැංකුවලට දෙන ලද මාර්ගෝපදේශයකි රෝඩ් මැප් එකක් රෝඩ් වේ එකක් ඇත්තටම කියනවනේ. එතකොට මම නැවත ඒක ආපහු ලියාගන්න බැරි වුණා නම් කරුණාකරලා බලන්න. බලපත්‍රලාභී බැංකු සමග ගනුදෙනු කිරීමේදී ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වන සාධාරණ බැංකු සේවාවක ප්‍රධාන ප්‍රමිතීන් ස්ටෑන්ඩඩ්ස් පිටුවාලීමත් ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා ආචාර ධර්ම ඉතික්ස් පද්ධතියක් සකසා ගැනීම සඳහා බැංකුවලට දෙන මාර්ගෝපදේශයක් වේ. වෙන මොනවාක්වත් ලියන්න යන්න එපා. මොකද්ද මේ ප්‍රතිඥා භාරයේ ප්‍රධාන අරමුණ කුමක්ද කියලා ඇහුවොත් ওই ටික තමයි ලියන්න. ඒතර ওই ටික ලිව්වා නම් ඒකට කොහොම අඩංගු වෙනවා. මතක තියාගන්න ඕනේ මේ දැන් අපේ අවසාන දවස අද මේ ලෙක්චර් ප්‍රෝග්‍රෑම් එකේ ඔයගොල්ලෝ මම අද පුළුවන් තරම් දේවල් ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙනවා හදිසියෙන් කාට හරි රිවිෂන් ක්ලාස් එකට එන්න බැරි වුණොත් ඒක නිසා පොඩි අවුට්ලයින් එකක් මම දෙන්නම් විභාගය සම්බන්ධව. එදා කීප දෙනෙක් මම හිතන්නේ කොහොමද දුර ඉන්නේ අපිට එන්න අපහසු කියලා. නමුත් දැන් මේ ආයතනය ගත්ත මේ තීරණයක් නිසා ඒක ඉතින් අපිට මුකුත් කරන්න බෑ. මොකද අපි වෙන අවුරුදු 12ක් තියෙන නිසා. එතකොට මේ අය දැනගන්න ඕනේ විශේෂයෙන්ම මේ ලෝ පේපර් එකට ලියනකොට පුළුවන් තරම් ફોකස් කරන්න ඕනේ. හැම ප්‍රේමෙම තමයි. නමුත් නීතියේදී ඒක උන්කක් විශේෂයි. තියෙන දේට වඩා වෙන අනම්මන ලියන්න එපා. එහෙම ලියුව ගමන් වෙන්නේ අපිට out of the point යනවා. කේස් එකක් ලියන්න ඕන කේස් එක ලියුව හේතුව ලියුව එච්චරයි. දැන් උදාහරණයක් විදිහට ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා ටෝනි රීතිය. ටෝනි රූල් එක. ඊළඟට මැක්මිලන් රූල් එක. ওই භාගයට එයි. ඊළඟට ග්‍රීන්වුඩ් රූල් එක. දැන් ওই රූල් තුන මොනවද කියලා අහුවොත් මැක්මිලන් රූල්, ග්‍රීන්වුඩ් රූල්, ටෝනි රූල්. එතකොට ඕකට කේසස් තුනකුත් තියෙනවා. ටෝනි රූල් එකට තියෙනවා ටෝනි versus National Provincial Bank Limited නඩුව. ඊළඟට අනිත් එකට මැක්මිලන් ආතර් කියන නඩුව. අර වංචානික දෙයකට නොලැබෙන පරිදි ලියන්න කියනවා චෙක් පාත්. ඒකට කියනවා අපි මැක්මිලන් රූල් එක. ග්‍රීන්වුඩ් රූල් එක මතකනේ ග්‍රීන්වුඩ් versus Martins Bank. ඒකදී අර මොනවා හරි වරදක් දන්නවා බැංකුවට නොවලහ කියන්නේ නේ හස්බන්ඩ්ගේ අසන හොරෙන් ගහලා අර මම ගල අන්තිමට සුයිසයිඩ් කරගත්ත කේස් එක. මම දැන් රුවන්සේ යටි කරන්නේ නැති බැංකින් ලෝ වලට එන්නේ ගනුදෙනුකරු සහ බැංකුකරු අතර තියෙන සම්බන්ධතාවය ගැන කතා කරනකොට. ඉතින් ඒ වගේ ගොඩාක් දේවල් මම මතක් කරනවා මේ ට්‍රේනින් මේකත් අපේ විෂන් ක්ලාස් එකේ. ඉතින් ඒවා හැමතිස්සෙම දැන් ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔය රීඩින් තුනම අහන්න පුළුවන් එකපාරට. ඇහුවොත් ඒකට කේස් එක ලියුවා කතාව ලියුවා. කතාව පොඩ්ඩක් කෙටියෙන් ලියන එකයි තියෙන්නේ. අන්න ඒකයි මම උදාහරණයක් විදිහට කිව්වේ. දැන් මේකෙදි මේ සේවා කියන එක දැන් මේ චාර්ටර් එක ගත්තොත් ටිකට තියෙනවා. ගොඩක් ඔයගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ගොඩක් තියෙනවා. නමුත් අපි මෙතෙන්දී ප්‍රශ්නෙකට උත්තර ලියනකොට ඒ තියෙන ඔක්කොම බෑනේ. ඒක නිසා අපි සැප යුතු සේවා මොනවද කියලා මම ඉතාමත් බ්‍රීෆ්ලි ඔයගොල්ලන්ට දෙන්නම්. පළවෙනි එක තමයි සැප යුතු සේවා. මොනවද අපි බැංකුවෙන් සපයන්න ඕනේ? දැන් ගනුදෙනුකාරයෙක් කෙනෙකුට ඔයගොල්ලෝ දන්නවා
අපි නොයි තොරතුරු ගණදරුකාරයන්ට දෙන්න ඕනේ. දැන් මම අතර මේ හෑන්ඩ් අවුට් එක දුන්නේ නැත්නම් ඔයගොල්ලොත් එක්ක පොඩ්ඩක් ඩිස්කස් කරන්න පුළුවන් කියලා හිතුණා මට. ඒක නිකන් දාලා අරින්නට වඩා මොකද බොහොම ප්‍රැක්ටිකල් මේ දෙයක් ඕක. දැන් ගණදරුකාරයෙක් ඇවිල්ලා ඔයගොල්ලෙන් අහනවා ලීෆ්ලට් එකක් ඉල්ලනවා. මෙදුමු ලෝන් ස්කීම් එකක් තියෙනවා. දැන් අලුත් ලෝන් ස්කීම් එකක් දැන් මේ දවස්වල නොයික් දේවල් දාන්න කියනවා. දානවා අපේ විවිධ බැංකු. ඒතකොට ගණදරුකාරයෙක් ඇවිල්ලා අහනවා මේකේ මට විස්තර ටිකක් දෙන්න කියලා. දැන් ද්‍රවිඩ ජාතික මිනිස්සෙක් ආවේ කියලා අපේ බැංකුවකට. අපේ බැංකුවට කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ කොළඹ ප්‍රදේශයේ බැංකුවකට එනවා. එහෙම නැත්නම් නුවර ප්‍රදේශයේ, එහෙම නැත්නම් ගාල්ල ප්‍රදේශයේ. ආපුවාම එයා ඉල්ලනවා මට දෙන්න මේකේ විස්තර ටික. සිංහලත් බෑ හරියට. ඒකට අපි කිව්වොත් හරියද? නෑ නෑ දෙමළ ඒවනම් නෑ. එහෙම නැත්නම් ඉංග්‍රීසිය විතරයි තියෙන්නේ. සිංහලේවත් නෑ. එහෙම කිව්වොත්. එහෙම බෑ. අපි එයාට ඒක තේරුම් කරලා දෙන්න ඕනේ මේ සේවාව ගැන. එක්කෝ ඒ භාෂාව දන්න කෙනෙක් Tamanට ඒ භාෂාව බැරි නම් අපි භාෂා තුනනේ තියෙන්නේ ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. ඉතින් ඉංග්‍රීසි සිංහල නම් මම හිතන්නේ හැම කෙනෙකුට වඩා පුළුවන් ඇති. ඉතින් නමුත් ද්‍රවිඩ භාෂාව සමාන හැට පුළුවන්. ඒකෝට ඒකේ විස්තර කරන්න බැරි නම් ඒ කෙනෙකුට එන්න කියලා ගනුදෙනු කරලා සතුටු කරලා අරින්න ඕනේ. එතකොට උගක් වෙලාවට ওই භාෂා තුනින්ම නැති වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඒක බොහොම පොලයිට්ලි කියන්න ඕනේ. අපි ළඟ ඉංග්‍රීසි කොපි එකක් නම් තියෙනවා විස්තර ප්‍රකාශනයක්. ලීෆ්ලට්ස් තියෙන්නේ. ඒකත් දෙන්නම් කියන. ඒකට යාට උපකාර කරන්න ඕනේ. අන්න ඒක තමයි මෙතෙන්දී ඉතාලම වැදගත් වෙන්නේ මේ ප්‍රත්‍යක්ෂයෙන් කියලා තියෙන්නේ. දැන් ඉස්සර කාලේ බැලුවොත් නම් ඕවා අපි බොහෝ විට අපි කරන දේවල්. නමුත් දැන් කාලේ ඒව නීතිගත කරලා තියෙනවා. මොකද සමහර වෙලාවල් වල අපි හිතන්නේ නැති වුණාට අපි මොකද වැඩ අධිකකම පරිගණක වලින් වැඩ කරනවා සිස්ටම් අවුට් වෙනවා ඒ වගේ. මම කියන්නේ ඔයගොල්ලන්ගේ වරදක් ගැන. නමුත් මිනිස්සු හිතන්නේ අපේ වරදක් කියලා. නමුත් අපි බොහොම උගක් තැන්වල මම වැඩ කරලා තියෙන නිසා එහෙම අපේ අලුත් ළමයි කියලා නරකයි කට්ටියක් නෙවෙයි. සමහර ඒක එහෙම හිතන්නේ නැහැ. නමුත් බොහෝ විට මම කියනවා ඒක එහෙම නෑ. ඒ දරුවන්ට කියලා දෙන්න ඕනේ. ඇත්තටම මේ විදිහට කරන්න කියලා. ඉතින් කරන්න කියලා දුන්නොත් ඒගොල්ලෝ කරනවා. ඉතින් තමන් ඒ සීනියර්ස් ඒවා කියලා දෙන්නේ නැතුව අපිට ඒක රිටර්න් එකක් ගන්න බෑ. ඒගොල්ලන්ට ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් තියලා දැන් අපි වැඩ කරන කාලවල අපි ඒකට වෙනම ට්‍රේනින් තියෙනවා. සමහර වෙලාවට 4 පස්සේ ගිහිල්ලා පැයක ට්‍රේනින් එකක් දෙනවා. කස්ටමර් සර්විස් එක කරන්න කොහොමද කියලා. ට්‍රේනින් ඉන්ස්ටිටියුට් එකක් කරා ඒ අදාළ මැනේජර්ස්ත් ඒවා ඒ කාලේ කරා. දැනුත් ඒවා කරනවා ඇති මම කියන බැංකුවේ නම්. නමුත් ඒ වගේ ඒ තමන්ගේ බැංකුවල විශේෂයෙන්ම ප්‍රායෝගික වශයෙන් ඒවා කළ යුතු වෙනවා. ඉතින් ඒකයි මෙතන තියෙන්නේ මේ ප්‍රශ්නේදී. එතකොට දැන් සපේ යුතු සේවා ගත්තාම පළවෙනි එක තමයි පොඩ්ඩක් නෝට් කරගන්න මම කෙටියෙන් දෙන්න. බැංකු සේවා පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු සැපයීම, බැංකු සේවා පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු සැපයීම සහ ඒවා ගනුදෙනු කරනවන්ට තේරුම් ගැනීමට උපකාරී වීම. තේරුම් ගැනීමට උපකාරී වීම. ඒක තමයි පළවෙනිම එක. එතකොට දෙවෙනි එක දැන් ඔයගොල්ලෝ දන්නවා එකපාරේ ප්‍රශ්නයක් අහලා තිබුණා. බැංකු රාක්කවල මේ රාක්කවල කියන්නේ සෙල්ෆ් කියන එක. දාලා තියෙනවා රේට්ස්. එහෙම රේට්ස් ලිස්ට් එක දාලා තියෙනකොට වැරදි එකක් තිබුණා. ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඒ සමහරවිට ඇවිල්ලා ගණන්කාරයෝ මම ඇහැට දැකලා තියෙනවා මේ මෑතකදී දැක්ක එක්තරා ශාඛාවක ගියාම මේ ටික පොලිමක්. ඒකලම සිස්ටම් අවුට් කිව්වා. මම බැංකුවේ නම කියන්න කැමති නෑ. ඒ සිස්ටම් අවුට් කිව්වා. එහෙම අවශ්‍ය නැති නිසා. ඉතින් ඊට පස්සේ මම බැංකුවක හිටියද කවුද කියලා දන්නේ නැහැ. මමත් වෙන වැඩකට ගියේ. හැබැයි මේ පොලිමේ හිටියේ. ඉතින් මම එතන හිටපු ළමයෙකුගෙන් ඇහුවා කියන වැඩ කරන කෙනෙක්ගෙන් ඇහුවා මේ මොකද්ද මේ ප්‍රශ්නේ. එකපාර එතනට තව කෙනෙක් ඇවිල්ලා කිව්වා එකපාරටම සිස්ටම් අවුට්. කීයද දෙන්නේ? ඒ වෙලාව 10. දෙක පහ වෙනවා. එතකොට ගණදෙනුකාරයෝ බොහොම දොස් කියන්න පටන් ගත්තා එතෙන්දී. ඉතින් ඇත්තටම ඒ වගේ වෙලාවක වෙන ස්ට්‍රැටජි එකක් යූස් කරන්න ඕනේ. ඒක තමයි බලාපොරොත්තු වෙන්නේ. මොනවත් නැහැ අපි ඉන්න කාලේ නම් අපි CR පොතක් ගත්තා ලිව්වා පස්සේ පෝස්ට් කරලා දැම්ම කම්පියුටරේට. එච්චරයි සුළු දෙයක්. එතකොට ඒ දරුවට ඒක ඒ කෙනාට ඒක කවුරු හරි කියන්න ඕනේ. ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක කියලා තිබුණොත් එයා එතකොට එහෙම ඉන්නේ නැහැ. සිස්ටම් අවුට් කියේදී ඒ වගේ නොයෙක් දේවල් තියෙනවා කෙටියෙන්. අන්න ඒවා කරගන්න ඕනේ. කෙටියෙන් කරගන්න තියෙන වැඩ තියෙනවා. අනිත් එක තමයි දෙවෙනි එක සැප යුතු සේවා යටතේ දෙවෙනි සේවාව තමයි බැංකුව සේවා සම්බන්ධ විස්තර සරල බසින් විස්තර පත්‍රිකා මුද්‍රණය කර ගනුදෙනුකරු කැමති භාෂාවකින් දෙන්න. අන්න දැක්ක. කැමති භාෂාවකින්. අපිට බලෙන් කියන්න බෑ ඔයා මේ ඔයා සිංහල නැහැ. ඉංග්‍රීසි එක කරන් ගිහලා බලන්න. එහෙම කියන එක වැරදි. දැන් අපේ ඈත ශාඛාවක ඔයගොල්ලෝ දන්නවා ඔය
ලංකාවේ විවිධ පළාත්වල ඕගොල්ලෝ වැඩ කරන නිසා මේ හැමදාම ඉංග්‍රීසි භාෂාව බෑනේ. ඉතින් අපි ඉංග්‍රීසියක් දීලා හරියන්නේ නැහැ. ඒක ට්‍රාන්ස්ලේට් කරලා හරි බැංකුවේදී හරි කොහොම හරි හදා ගන්න ඕනේ ඒක. ඒ අලුත් ප්‍රොඩක්ට් එකක් දානකොට විශේෂයෙන්. එහෙම නැත්නම් එයාට කියලා දෙන්න ඕනේ. මෙහෙම මම කියලා දෙන්නම් ඔයාලට ඕනේ මොකක්ද. এডুকেෂන් ලෝන් එකක් මිස් මට ඕනේ. අපේ ළමයා රට යන්න හදනවා. රට අරින්නත් බෑනේ කොරෝනානේ. මට අරින්න ඕනේ සිට් එකට. ඒකට ලෝන් එකක් තියෙනවා. අන්න එතකොට ඒක ඔයගොල්ලන්ට දෙන්න පුළුවන් නම් එහෙම නැත්නම් ග්‍රීන් යුනිවර්සිටි එකට යවන්න ඕනේ මට. කොහොමද? පුළුවන් ද යවන්න. එතකොට එහෙම දෙයක් ඇහුවොත් අර තියෙන දත්ත ඇසුරෙන් පැහැදිලි කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒක තමයි දෙවෙනි කාරණේ. එතකොට මේ ලීෆ්ලට් එක විශේෂයෙන්ම ඇතුළත් වෙන්න ඕන කරුණු බලන්න ඕගොල්ලන්ගේ ඒවා තියෙනවා කියලා සේවාවන් පිළිබඳ මොනවා හරි විස්තරයක් තියෙන්න ඕනේ. දැන් මේ මම මේ කියන්නේ මේ පනතේ තියෙන ඒවා. මේ චාටර් එකේ තියෙන ඒවා සමරයිස් කරලා අරගෙන ඕගොල්ලන්ගේ මේ ප්‍රශ්නෙට අදාළ විදිහට ලියන්න. එතකොට සේවාවන් පිළිබඳ විස්තර තියෙන්න ඕනේ. ඊළඟට ප්‍රවර්ධන දීමනා තියෙනවා නම් දැන් අපි හිතමු දැන් ඔය අවුරුදු කාලෙට නම් එක එක තෑගි දෙනවා. එහෙම නැත්නම් මේක ඉක්මනින් ගෙවුවොත් මොනවද තියෙන්නේ? මූල්‍ය ප්‍රතිලාභ මොනවද ගනුදෙනු කරන්න හැදෙන්නේ? ඒකතොර ලියන්න පුළුවන් ඇත්ත. ඒ ලීෆ්ලට් එකේ තියෙන ඕන කාරණා සේවා පිළිබඳ ප්‍රවර්ධන දීමනා. එතකොට ගනුදෙනු කරනු ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ ලැබෙනවා නම් ඒවා සහ වෙනත් තෑගි භෝග ලැබෙනවා නම් ඒවත් වෙනත් ප්‍රතිලාභ ගැන ලියන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. මේ ෆැසිලිටි එක ගත්තොත් ඇතුළත් වන අය කරන ලබන ගාස්තු පොලි කොච්චරද? හරි? ඒ වගේම වඩා හොඳයි මේකේ ප්‍රොසීජර් එක මොකක්ද? මෙවැනි ලෝන් එකක් ඇප්ලයි කරනවා නම් මොනවද තියෙන්න ඕන? ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද? ඉතින් කෙටියෙන් සටහන් කරගන්න. මම කියනවා වේගය වැඩි නෑ කියලා මට හිතෙනවා. අය කරන පොලිය බැංකු සේවා ලබා ගැනීම පිළිබඳ ගනුදෙනු කරු අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් ඊළඟට ප්‍රධාන නියමයන් ඒ වගේම බැංකු සේවා ලබා ගැනීම පිළිබඳ ගනුදෙනු කරු අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් තියෙනවා. ඊළඟට තව බලන්න ඕනේ ප්‍රධාන නියමයන් මොනවද? නියමයන් සහ කොන්දේසි. ඒ වගේම ගනුදෙනු කරුවන්ට පැමිණිලි කළ හැකි පොදු ක්‍රියාපරිපාටියක් තියෙනවා නම් ඒ මොකක්ද? පැමිණිලි කරනවා නම් කොහොමද කියන එක. දැන් පැහැදිලි වෙනවා මම හිතන්නේ හොඳට. ඊළඟට දැන් ඔය ප්‍රශ්නේ එක එක විදිහට අහන්න පුළුවන්. අපි සේවා කවුළු. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ ශාඛාවල දැන් මෙහෙම කවුන්ටර්ස් තියෙනවා. ඉස්සරහා කවුන්ටර්ස් ඔහොම තියෙනවා. දැන් මෙතන එක්කනේ මෙතන එක්කනේ අපි බැංක් ස්ටාෆ් ඉන්නවා. මෙතන මෙහෙම ඉන්න එක්කනේ ඔහොම ඉන්නවා. තුනක් තියෙනවා කියලා දැන් ගනුදෙනුකාරයා මේකට එනවා. දැන් මේ ගනුදෙනුකාරයා සමහරවිට මේ කවුන්ටර් එකට යනවා සමහරවිට. අපි දැනගන්න ඕනේ ඒවා නම් කරලා තියෙන්නේ මේකට යන්නේ කවුද මේකට යන්නේ කවුද මේකට යන්නේ කවුද කියලා. ඒ විතර වැදගත් වෙනවා. ඒකට ඒ වගේම තමයි මේ සේවා කවුළු වල දාලා තියෙන්න ඕනේ මේ ඉස්සරහා තියෙනවා නම් සේවා කවුළු ඒවැයි මොනවද කෙරෙන්නේ කියන එක. එතකොට මතක තියාගන්න සේවා කවුළු පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. උදාහරණ වශයෙන් කියනවා නම් ණය පොලි අනුපාත, විනය අනුපාත සම්බන්ධ වෙනම ඩිස්ප්ලේ කරන්න ඕනේ. අපේ එක්ක ඉලෙක්ට්‍රොනික ක්‍රමයෙන් හරි එහෙම නැත්නම් බෝඩ් එකක් හරි ගනුදෙනුවන්ට පැහැදිලි වෙන විදිහට. ඒ වගේම බැංකු වෙලාවන් පිළිබඳ අරින වෙලාව, වහන වෙලාව, නිවාඩු දින වහන නම් අපි ඉස්සරහා බෝඩ් එකක් දානවා ඔයගොල්ලෝ මතකයක් දන්නවා ඇති. ඒවා නිසි පරිදි තියෙනවද? ඉස්සරහා නිවාඩු දිනයක් කරනකොට දවස් දෙකකට විතර ඉස්සෙල්ලා මේ නිවාඩු දිනයක් කියන එක බැංකු කරු දැනුවත් වෙන්න අපි ඉස්සරහා නෝටිස් එකක් දානවා. ඒවා දැන් ඔයගොල්ලෝ මේ කල්පනා කරන සමහර වෙලාවට මේවා ඒ තරම් ලොකු දේවල් නෙමෙයි කියලා. නමුත් ඔයගොල්ලෝ විභාගයේ ප්‍රශ්න වල උත්තර ලියන්න ගියාම අමතක වෙනවා. අපි හොඳින්ම දන්නවා ඒවා. එහෙම අමතක වෙනා ඒවා අඩුපාඩු තියෙන විත්තිය. එතකොට වෙන බව. අනිත් එක තමයි ඔයගොල්ලෝ දන්නවා ගිණුම් ප්‍රකාශන ගැන අපි බැංකින් ප්‍රැක්ටිස් වල දන්නවා. මොනවද? බැංක් ස්ටේට්මන්ට් සම්බන්ධව. ඉතින් ගිණුම් ප්‍රකාශන. ඒ ගිණුම් ප්‍රකාශනයක් කියන්නේ කොමන දෙයක්ද? කියන එක වැදගත් වෙනවා. එතකොට ගිණුම් ප්‍රකාශනයක කොයි වගේ දෙයක්ද තියෙන්නේ? හරි? දැන් ගිණුම් ප්‍රකාශන ඔයගොල්ලෝ දන්නවා ඉතින් නිවැරදිව ඒවා සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ කස්ටමර් චාට් එකේදී ඒවා සම්බන්ධව කියලා තියෙනවා. ගිණුම් ප්‍රකාශන, බැංක් ස්ටේට්මන්ට් ඒකෙදි කියනවා තුන්වෙනි කාරණේ තමයි සේවා කවුළු ඉතාම හොඳින් තියෙන්න ඕනේ. ඒවයේ නියමාකාරයෙන් ගනුදෙනුකට අවශ්‍ය දත්ත සැපෙන්න ඕනේ ඒවයි. හතරවෙනි එක තමයි
ගිණුම් ශේෂ අදාළ ආකාරයට නිවැරදිව යැවීම. දැන් අපි බැංක් බැලන්ස් එක සම්බන්ධව විස්තර අරිනවා නම් ඒක ඉතා පැහැදිලිව නිවැරදිව අරින්න ඕනේ. මොකද ඔයගොල්ලෝ දන්නවා මිසිස් බ්‍රූක් එදිරිව ලොයිඩ්ස් කියන ලොයිඩ්ස් බැංක් කියන නඩුව මතකයි. බ්‍රූක්ස් versus ලොයිඩ්ස්. මේවා මතකුත් වෙනවා මේවා කියනකොට. බ්‍රූක්ස් versus ලොයිඩ් බැංක්. ලොයිඩ්ස් මේකෙදී මේ ගිණුම් ප්‍රකාශන සම්බන්ධව තිබිච්ච ප්‍රැක්ටිස් එක. මේකෙදී මේ බ්‍රූක්ස් මහත්මියගේ බැංක් ස්ටේට්මන්ට් එක අවුරුදු 11කට විතර පස්සේ දැක්කා. බැංකුවට දැනගන්න ලැබුණේ මේ යම්කිසි කොටස් සම්බන්ධව ආය එකක් කළා යම්කිසි ලාභාංශයක් බැංක් ගිණුමට බැලවෙලා. බ්‍රූක් නෝනාගේ ගිණුමට. ඉතින් මේක බැංකුවක් දන්නේ නැහැ. බ්‍රූක් නෝනා හිතුවේ මොකද එයාත් ඒ ෂෙයා ට්‍රාන්සැක්ෂන්ස් කරන නිසා මේ එයාගේම සල්ලි කියලා හිතලා හිටියා. නමුත් අවුරුදු ලොයිඩ්ස් බැංක් ලිමිටඩ්. එතකොට අවුරුදු ගාණක් ගියන් පස්සේ තමයි මේක බැංකුව ට්‍රේස් කරේ. බැංකුව කිව්වා ඔයාගේ ගිණුමට මෙහෙම වැඩියෙන් ක්‍රෙඩිට් වෙලා තියෙනවා. ඒක නිසා ඒ මුදල අපිට දැන් ආපසු ගෙවන්න අවුරුදු ගාණක් තිස්සේ වෙලා ගියා. එයා කිව්වා වෙලා බැර වෙලා තියෙනවා කියලා. නමුත් බ්‍රූක්ස් මහත්මිය කිව්වා නෑ මම එහෙම ගෙවන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ මමත් මේ ට්‍රාන්සැක්ෂන්ස් කරනවා. ඒක ඔයගොල්ලන්ගේ වරදක්. මගේ වරදක් නෙමෙයි. මට ඒක හොයන්න බෑ. මම දන්නේ නෑ. ඉතින් අන්තිමේදී මෙයා නඩු දැම්ම බැංකුවට විරුද්ධව. නමුත් ඉතින්දී උසාවියේ තීරණය කරේ ඔය නඩුවේදී බැංකුවෙන් අරගෙන සෑම ප්‍රකාශනයකම සම්පූර්ණ වගකීම එහෙම නැත්නම් නිවැරදි භාවය ආරක්ෂා කරන්න ඕනේ කියලා බැංකුවේ ස්ටාෆ් එක. එතකොට ඒක නිසා හතරවෙනිව දා ගන්න ඕනේ මේ කස්ටමර් චාර්ටර් එකත් එක ඇතුල් කරලා තියෙනවා. ගිණුම් ශේෂ අදාළ ආකාරයට නිවැරදිව යැවිය යුතු වීම. දැන් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන් ක්‍රෙඩිට් කාඩ් ඇති මේ සියලු දෙනාටම මගේ ඇති කියලා මම හිතනවා. ඒක ක්‍රෙඩිට් කාඩ් නැතත් ඔයගොල්ලෝ දැකලා තියෙනවා ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එක. ඒ ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එකේ උඩින් තියෙනවා මිනිමම් බැලන්ස් ගෙවන්න ඕන ගාන. අවම ශේෂයක් තියෙනවා ගෙවන්න. 2000 3000 වෙන්න පුළුවන් සමානව. ඒ තමන්ගේ ණයගැති භාවය අනුව අවම ශේෂය. ඉතින් ඒවා සටහන් කරන්න ඕනේ. කොච්චරක් ගෙවන්න ඕනේද කියන එක. ඉතින් ඒ වගේදී අවම මුදල නොගෙවුවොත් ප්‍රමාද ගාස්තුව කොච්චරද කියන එක දැන් බොහෝ බැංකුවල ඒවා දානවා. අඩු ගානේ ගන්න ඒක දාලා නැත්නම් ගනුදෙනුකරුවෙක් ඇහුවොත් මේ බලන්න ඕනේ ඒක යාට හරි විදිහට කියලා දෙන්න. පැහැදිලි. ඊළඟට ඒක දාන්න ඕනේ. ඒ වගේම තමයි පස්වෙනි කාරණේ මතක තියාගන්න විශේෂ වැඩසටහන් පවත්වීම. එක ප්‍රෝග්‍රෑම්ස් පවත්වන්න ඕනේ ගනුදෙනුකරුවන් දැනුවත් වෙන්න. ඒ වගේම එහෙම දැනුවත් කරන්න ඕනේ. ඒ කියන්නේ විශේෂ වැඩසටහන් කියන්නේ සංදර්ශන නෙමෙයි. දැන් අපි හිතමු දැන් මොනරාගල ප්‍රදේශයේ එහෙම නැත්නම් අම්පාර ප්‍රදේශයේ එහෙම නැත්නම් ගිරාඳුරුකොට්ට ප්‍රදේශයේ මේ වගේ අපි ගොවි මහතුන් ඉන්න ප්‍රදේශවල වැඩ කරනවා නම් වැඩ කරන ශාඛාවක් නම් අනිත් ඔයගොල්ලෝ වැඩ කරනවා නම් ඒ වගේ අපේ දුර බැහැර ශාඛාවල අපේ රටේ ඉන්න බොහොම මේ ව්‍යාපාර කරන අය ගනුදෙනුකරු ගොවි මහත්වරුන් ඉන්නවා. ඉතින් ඒ අය වෙනුවෙන් ඔයගොල්ලෝ පොඩි වැඩසටහන් පවත්වන්න ඕනේ මේ අපේ තමන්ගේ ශාඛාවේ අයත් එක්ක එකතු වෙලා. ඉතින් ඒක තමන්ගේ රීජනල් ඔෆිස් එකේ හරි ප්‍රොවින්ස් ඔෆිස් එකේ හරි නිලධාරීන්ට කතා කරලා ඒරියා මැනේජර්ස්ලා රීජන් මැනේජර් කතා කරලා ඒ වගේ දේවල් කළ යුතුයි කියලා මේ චාර්ටර් එකේ තියෙනවා. මොකද එතෙන්දී අහනවා සමහරවිට ගනුදෙනුකරුවෝ ඔයගොල්ලෝ ලෑස්ති වෙලා යන්න ඕනේ. ඉතින් බදුල්ල වැඩ කරන්නේ මට මතකයි. බදුල්ල පොණ්ණාගල ප්‍රතිවිරුද්ධ අපි මේ වගේ ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. ඉතින් බැංකුවේ අනුග්‍රහයෙන් කරන්නේ ඔක්කොම අපි මැනේජ්මන්ට් එකේ අනුග්‍රහයෙන්. ඉතින් ඒව ලෑස්ති කරපුවාම ඒ වෙලාවේදී අපි මැනේජර්ස්ලා ගෙන්නලා කොහොම ශාඛා නෙමෙයි ශාඛා එකක් දෙකක් ගෙනලා ගොඩාක් කතා කරනවා ගනුදෙනුකාරයොත් එක්ක. ඉතින් ගනුදෙනුකාරයන් කියනවා අපි ප්‍රශ්න අහන්න කියලා. අපේ ප්‍රොඩක්ට්ස් දාලා බැංකු නිෂ්පාදනය. ඉතින් මේවා තියෙනවා අපේ මේ වගේ ලෝන්ස් තියෙනවා. ඉතින් බොහෝ දේවල් වැඩි වෙනවා බැංකුවට. එතකොට සමහරවිට හිතෙන්න පුළුවන් අපි ඇයි වැඩි කරගන්න කියලා. වැඩි කරන්නේ අපේ ආදායම වැඩි කිරීමක් අපි කරන්නේ. ඉතින් අපිට ඔය දොරෙන් දොර යන්න ඕනේ නැහැ. ඩිපොසිට් මොබිලයිස් කරන්න. ඉතින් මේවා එකක් කරා නම් ඉතින් සෑහෙන්න වෙනවා. හැබැයි ඉතින් මේ කතාවල් කරන ඒවා මේ විදිහටම කෙරෙන්නත් ඕනේ. ඒක සීමා කරන්නේ නැතුව. ඉතින් අන්නේ වගේ මේ වැඩසටහන් පවත්වලා ගනුදෙනුකාරයන් දැනුවත් කරන්න ඕනේ කියලා මේ චාර්ටර් එකේ කියනවා. ඉතින් ඒක පස්වෙනි කාරණේ හැටියට ලියාගන්න විශේෂ වැඩසටහන් පවත්වා ගනුදෙනුකරුවන් දැනුවත් කිරීම. එතකොට ඒ කාරණේත් හරි. ඊළඟට 6 වෙනි එක. දැන් ඔයගොල්ලන්ට මොනවා හරි තියෙනවා නම් කරුණාකරලා මේ මට කියන්න මම
බලමු අපි මොනවද හරි කතා කරනවද කියලා අපි ඒකත් බලමුකෝ මේ ගම. ඔව්. මොනවද තියෙන්නේ? කියන්නකෝ බලන්න ප්‍රශ්න තියෙනවා නම් දැන් මේක තව අහන්න දේවල් එක්කම මට කිව්ව හැකියි. එකක් හිමින් කියන්න පුළුවන්ද? ලියා ගන්න අමාරුයි. very good. හරි දසිනි. දැන් මේ දක්වා කියපුවා තියෙනවද? මම ඕනනම් ආයෙ එකපාරක් මේව කරන්නම් අමාරු වෙච්ච ටික කරගන්නකො. මම අරමුණු කිව්වා. අරමුණු නම් මම දෙපාරක් කියවෙන්න පුළුවන් ඇති. එතකොට පළවෙනි එක තමයි කිව්වේ බැරි වෙච්ච ඔක්කොම ආයෙ ලියා ගන්නකො. මම මෙතනින් එහාට යන්න ඉස්සෙල්ලා සැපී යුතු සේවා සම්බන්ධව මම කතා කළා. එතකොට පළවෙනි එක තමයි බැංකු සේවා පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු සැපීම. සැපී යුතු සේවා යන්තේ. ඒවා ගනුදෙනුකරුවන්ට තේරුම් ගැනීමට උපකාරී වීම. දෙවෙනියට කිව්වා බැංකු සේවා සම්බන්ධ විස්තර සරල බසින් විස්තර පත්‍රිකා මුද්‍රණය කර ගනුදෙනුකරු කැමති භාෂාවකින් ලබා දීම. ඉතින් ඔයගොල්ලන්ගේ මේ අංගල ඇහෙනකොට ඒ විදිහට ඔයාලගේ භාෂාවෙන් ලියාගත්තත් කමක් නැහැ. කැමති මතක් වෙන්න. කැමති භාෂාවකින් කියන්නේ කැමති විදිහට කෙටියෙන් ලියා ගන්න පුළුවන්. දැන් මේවා ඇතුළත් යුතු කරුණු ගැන මම කිව්වා මේ ලීෆ්ලට්ස් වල සේවාවන් පිළිබඳ මොනවද සේවා ගන්න ප්‍රවර්ධන දීමන ප්‍රොමෝෂන්ස් තියෙනවනේ. ඒ වගේ ගනුදෙනුකරුවන්ට ලැබෙන මූල්‍ය ප්‍රතිලාභ මොනවද සහ අනිකුත් ප්‍රතිලාභ. මම මේ දැන් මේ ටික කියන්නේ මේ අර පැහැදිලි වේගය වැඩි වෙන නිසා නැවත වතාවක් අනිත් අයතකම් ලියාගත්තා පොඩ්ඩක් ඉන්න. හොඳ ආයෙ අහගෙන ඉන්න. අය කරන ලැබු ගාස්තු පොලි ආදී ඊළඟට බැංකු සේවා ලබා ගැනීම පිළිබඳ ගනුදෙනුකරු අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් ප්‍රධාන නියමයන් සහ කොන්දේසි ඒ වගේම ගනුදෙනුකරන්න පැමිණිලි කළ හැකි පොදු ක්‍රියාමාර්ග පැමිණිලි කරන්න පුළුවන්කම තියෙන එක. දැන් මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් මොකද්ද කරන්නේ? අන්න ඒක. ප්‍රශ්නයක් වුණොත් මොකද කරන්නේ කියන එක. ඒක වැදගත්. යම් කිසි ප්‍රශ්නයක් වුණොත් ගනුදෙනුකාරයා මොකද කරන්නේ? ඒ කාටද පැමිණිලි කරන්නේ? ඒක කිව්වා. ඊළඟට තුන්වෙනිව කිව්වා මම සේවා කවුළු ගැන. කවුන්ටර්ස් අපේ කවුන්ටර්ස් වල තියෙන්න ඕනේ විශේෂයෙන්ම කවුන්ටර්ස් වල පොලි අනුපාත විනිමය අනුපාත ආදිය ගැන තියෙන්න ඕනේ. ඒ වගේම වේලාවන් ඒ ආදි සියල්ලක්ම මේව කරන්න ඕනේ. හතරවෙනිව කිව්වා ගිණුම් ශේෂ කියන්නේ බැංක් බැලන්ස් අදාළ ආකාරයෙන් නිවැරදිව යවන්න ඕනේ කියලා කිව්වා. අර බෲක්ස් නඩුවත් එක්කත් මම කතා කළේ ඒකයි. ඒතර ණය කාර්යපත්වල අවශේෂය සඳහන් කරන්න ඕනේ. පස්වෙනිව කිව්වා වැඩසටහන් මගින් ගනුදෙනුකරුවෝ දැනුවත් කරන්න ඕනේ. ඒ වගේම බැංකුවේ කොන්දේසි හා නියමයන් තියෙනවනම් ඒවත් බැංකුවේ කොන්දේ 6 වෙනවා. බැංකුවේ කොන්දේසි හා සේවාවන් හා නියමයන් ගනුදෙනුකරුවෝ කැමති භාෂාවකින් දාන්න ඕනේ. කැමති භාෂාවකින් දිය යුතුයි. ඒ වගේම කෙනෙක් අහනවා ගනුදෙනුකාරයෙක් අනේ මහත්මයා කියන්නකෝ මට මේ පොලිය හැදිච්ච විදිය කොහොමද කියලා. ඔයගොල්ලෝ කියන්නේ කොහොමද ඒක? ඔයාලට කියන්න පුළුවන්ද? ඉතින් මේ පොලිය හැදිච්ච ආකාරය අහනකොට මොකද්ද අපි කරන්න ඕනේ? එතකොට අපි හුඟක් අය කියනවා ඒක සිස්ටම් එකෙන්දී. අපි නම් දන්නේ නැහැ ඒක කියන්නේ. කියලා නිශ්ශබ්දව ඉන්නවා. එහෙම නෙමෙයි ඒක කියන්න ඕනේ. සිස්ටම් එකෙන් තමයි පොලිය හැදෙන්නේ. මට කපාටම දැන් කියන්න බෑ. බලලා මේක නම් වැරදි නම් වැරදි වගේ තේරෙනවා නම් මොකුත් කියන්න එපා. ඒකට හරි වැරදි කියන්න එපා. එයාගෙන් ඉල්ල ගන්න පුළුවන් ඔකට පොඩි ලියුමක්. මට කරුණා කරලා මේකේ ඩීටේල් රිපෝට් එකක් දෙන්න කියලා. ඉතින්ලා IT ඩිවිෂන් එකට ඔයගොල්ලෝ පොඩ්ඩක් ලියලා ඒ account number එක දුන්නාම ඒගොල්ලෝ details දෙනවා. ඒක හැම කස්ටමර්ම ඉල්ලන්නේ නැහැ. ඉතින් ඒ particular customer ට ඒක දෙන්න පුළුවන්. ඉතින් එතකොට අන්නේ විදිහට ඒක දෙන්න ඕනේ. එතකොට හත්වෙනි එක හැටියට ලියන්න පොලිය සෑදුන ආකාරය සම්බන්ධව හරි දසිනි ලියාගත්තනේ නේද? right. පොලිය සෑදුන ආකාරය සම්බන්ධව දැනුවත් කළ යුතුයි. ඒක දැනුවත් කරන්න. තත්සිලා
නෑ මේ දැන් මේ අරමුණු නෙමෙයි කියන්නේ මේ සැපේන සේවා. අපි අරමුණු කියන එක වෙනම ඔයගලන්ට කියලා දුන්නා. මේකේ අරමුණ මොකක්ද කියලා ඇහුවොත් දැන් මෙහෙමනේ ප්‍රතිඥා බාරය ගැන අහන්නේ කස්ටමර් චාර්ටර් ගැන අහන්නේ පළවෙනි ප්‍රශ්නේ අහන්න පුළුවන්. ගනුදෙනු කරනකොට මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති රෙගුලාසි අනුව එම් ප්‍රශ්නයක් දීලා තිබුණා එකපාරක් විභාගයෙන්. අනුව ප්‍රතිඥා බාරයක් සඳහන් කරලා තියෙනවා. ඒකට නිකුත් කරලා තියෙනවා. එතකොට මෙහෙම දෙයක් කරන්න මොකද්ද අරමුණ? අරමුණ කියන එකට මම පොඩි පැරා එකක් දුන්නා. ඒක ඒ විදිහටම ලියාගන්න. ඒ පැරා එක තමයි බලපත්‍රලාභී බැංකු මම ආයි කියනවා මුලදෙම කිව්ව එක. මේ තක්ෂිලා අහන නිසා. බලපත්‍රලාභී බැංකු සමග ගනුදෙනු කිරීමේදී ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වන සාධාරණ බැංකු සේවාවක ප්‍රධාන ප්‍රමිතීන් පිහිටුවාලීම ගනුදෙනුකරුවන් ආරක්ෂා කිරීම සඳහා ආචාර ධර්ම පද්ධතිය සකසා ගැනීම සඳහා බැංකුවල යෙදෙන මාර්ගෝපදේශයක් තමයි දේශයක් හැටියට තමයි මේකේ ප්‍රධාන අරමුණ උපදේශයක් මේ. මේක තමයි මේකේ අරමුණ. රෝඩ් මැප් එකක් කියන එක. රෝඩ් වේ එකක්. ඊට පස්සේ තමයි මේ සැපේන සේවා. සැපේ යුතු සේවා කියන එක කිව්වේ. එතකොට 1 2 3 කිව්වා. ඊළඟට අපි 4 කිව්වා. 5ක් කිව්වා වැඩසටහන් 6 කිව්වා. කොන්දේසි සහ නියමයන් ගනුදෙනු කැමති භාෂාවෙන් දෙන්න ඕනේ. ඊළඟට 7 පොලිය සෑදුන ආකාරය සම්බන්ධව දැනුවත් කළ යුතුයි. ඊළඟට 8 වෙනි එක තමයි යම් සේවාවක් අවලංගු කරන්නේ නම් ඒ බව ගනුදෙනුකරුවන්ට එපා ගනුදෙනුකරුවන් දැනුවත් කළ යුතුයි. යම් පාඩුවක් වන්නේ නම් ඒකට වන්දි ගෙවන්න ඕනේ. වන්දි ගෙවිය යුතුයි. ඒක 8 වෙනි එක. දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා ඔයගොල්ලෝ ඕනම දෙයක ට්‍රාන්ස්පරන්සි කියන එක තියෙනවා නම් අපි කැමතියි. යම් ස්ථානයකට ගියාම අපිට පේනවා නම් මේ කරන දේවල් ටික ඉතා නිවැරදි. එහෙම එනවා නම් අපි එතනින් සේවාවක් ගන්න ලෑස්ති. ඒ වගේම තමයිනේ අපි දැන් භෝජනාගාරයකට අපි භෝජන ගන්න තරකට ගියොත් අපි කැමති මේක ඇත්තටම අපිට පේන්න මිසි දෙයක් කෑමක් හදනවා නම් අපි කැමති ගන්න. එතකොට අපි දන්නවා මේක මේ දැන් හදලා දෙන ෆ්‍රෙෂ් එකක් කියලා. ඉතින් මොකුත්ම පේන්නේ නැත්නම් අපි එච්චර ඒකට කැමති නැහැ. ඒක අපේ ස්වභාවය. එතකොට මේක ඒ වගේම තමයි බැංකුවේ කටයුතු. අපි දැන් ගනුදෙනු කරලා පොඩක් තරහ යනවා. එතකොට තරහ ගිහිල්ලා අපේ ස්ටාෆ් මෙම්බර් කෙනෙකුත් මොනවා හරි වැඩි කිව්වෙත් නැහැ. ඒක නිකන් පැහැදිලි කරන්න ගිහිල්ලා තවත් බැනෙනවා. බැලලා අන්තිමට මේ කස්ටමර් කියනවා කියලා හිතන්නකෝ මම රිපෝට් කරනවා. ඉතින් අපිට කරන්න දෙයක් නැහැ නේ. යාලිය දිග ලියුමක් ලියලා මැනේජර්ට දීලා යනවා. ඉතින් සාක්ෂි අනුව මැනේජර්ම තේරෙනවා මෙතන ලොකු දෙයක් උනේ නැහැ මේ කස්ටමර් අනවශ්‍ය කේන්ති අරගෙන මේක මේ දෙකක් කරා කියන එක තේරෙනවා. ඉතින් මැනේජර් ඒක ඉතින් අමතක කරලා චාර්ජ් ෂීට් එක දෙන්න තරම් දෙයක් නෙමෙයි. ඔයා ඊටඩා ටිකක් ගනුදෙනු කාර්යය මොනවා හරි කිව්වොත් කලබල නැතුව කරන්න. මේ කෙනා කියනවා මේ මෙම්බර් කියනවා සමහර වෙලාවට නෑ සර් මම එහෙම කරන්නේ නෑ මම අනිත් අයටත් මට විතර කස්ටමර්ස් ගොඩක් හිටියා. මම එයාට පොඩ්ඩක් ඉඳ ගන්න කිව්ව එක දැක්කනේ මම එහෙම ඒ විදිහට කතා කරේ නෑ කියලා. එතකොට අන්නේ අවස්ථාවකදී යම් ප්‍රශ්නයක් වුණා නම් 6 වෙනි එක නේද මොකද 6 වෙනි එක කියන්නේ බැංකුවේ කොන්දේසි හා නියමයන් ගනුදෙනුකරු කැමැති භාෂාවකින් ලබා දිය යුතුයි. අරුෂි ඒක ලියා ගන්න. අය බැංකුවේ කොන්දේසි හා නියමයන් ගනුදෙනුකරු කැමැති භාෂාවකින් ලබා දිය යුතුයි කියන්නේ. එතකොට මේ අන්න ඒක. එතකොට මේ 9 වෙනි එක තමයි අපි මේ දැන් කතා කරන්නේ විනිවිද පෙනෙන ආකාරයට පැමිණිලි निराකරණය කළ යුතුයි. විනිවිද පෙනෙන ආකාරයට කියන්නේ ට්‍රාන්ස්පරන්සි කියන්නේ. හරි. හරිද? විනිවිද පෙනෙන ආකාරයට පැමිණිලි निराකරණය කළ යුතුයි. දැන් ඔයගොල්ලෝ දන්නවා ඇති මම දවසක් එක ශාඛාවකදී දැක්කා ආපාක්කෙන් ඉඳන් ගනුදෙනුකරුවෙක් උස්සගෙන එනවා. මං ගිය වෙලාවක යම් ශාඛාවක. ඉතින් මම ඇහුවා මොකද මේ ප්‍රශ්නේ කියලා. ඉතින් ඒ පාර කිව්වා මෙහෙමයි කියලා. ඉතින් එතෙන්දී කෙනෙක් කියනවා ඉඳගෙන ඒත් මම බැංකුව මොකද්ද කියලා කියන්නේ නැහැ ඔයගොල්ලන්ට. මේ අපේ රෝදපුටුවක් තිබුණා දැන් කැරිලා කියලා ඒක.
යන්නේ වගේ දේවල් හොඳ නැහැ. තමන්ගේ නමටත් හරි නැහැ. ඒ වගේම එහෙම වෙන්න ඕනේ නැහැ. යම් කිසි ගනුදෙනුවක් අපි කරන්න ඕනේ මොකද්ද මේ වගේ වෙලාවක? අපි යන්න ඕනේ ඇත්තටම එතෙන්ට. කොහටද යන්න ඕනේ මේ කායික ගාවට. ගිහිල්ලා හැබැයි හැමතිස්සෙම දෙන්නෙක් යන්න. එක්කෙනෙක් යන්න එපා. තව නිලධාරියෙක් ගිහිල්ලා අසංවාශනය ගන්න ඕනේ. ඇත්තටම ඒක තමයි නියමම ක්‍රමය. එහෙම නැත්නම් රෝද පුටුවක් ඉස්සරහා තියලා ඒකෙන් ගෙන්න ගන්න ඕනේ ගනුදෙනු කාර්යයට. හැබැයි 100 නැත්නම් එහෙම අස්සන් ගන්න යන්න එපා. ඉතින් ඒ දේවල් හොඳට කරගන්න ඕනේ. ඉතින් ඒක නිසා 10 වෙනි කාරණේ ලියා ගන්න ආබාධිත වැඩිහිටි අයට විශේෂයෙන් සැලකිය යුතුයි. දැන් නීතියක් තියෙනවනේ අර ස්ලෝප් එකක් තියලා මෙහෙම පඩිය වගේ හදලා ඒ විදිහට හදලා තියන්න ඕනේ කියලා තියෙනවා. ඉතින් එතකොට ඒ ආකාරයෙන් මේ ආබාධිත සැලකිලි ඒ ආකාරයට කරන්න ඕනේ. ඒකක් තියෙන්නේ ඒක තමයි. දැන් ඔය මේ ප්‍රතිඥා වාරිතේ කරුණු 10ක් මම කියලා දුන්නා. තවත් ගොඩ දේවල් තියෙනවා. නමුත් අවශ්‍ය නැහැ. එච්චර දිග විස්තර කියන්න දැන් ඔයගොල්ලන්ට තව අවශ්‍ය ඉතින් නම් ඒ 50 ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්. අපි දැන් මේකේ මේ බැංකුව පැත්තෙන් වගේම ගනුදෙනුකරුවන්ගේ යුතුකම් කොටසක් තියෙනවා මේක. දැන් අපි බැංකුව පැත්තෙන් කිව්වා අපි ඊළඟට බලමු ගනුදෙනුකරුවන්ගේ යුතුකම්. මේ චාර්ටර් එකේ දාලා තියෙනවා. යුතුකම්. මොනවද ගනුදෙනුකරුවන්ගේ යුතුකම්? ඒකේ තියෙන්නේ. ඉතින් අදගත් ඒක. ඒවත් අපි කෙටියෙන් බලමු. දැන් අපි ණය මුදල් ගන්නව නම් ගනුදෙනුකරු Tamanට ගෙවන්න පුළුවන් හැකි ප්‍රමාණය පමණයි ණය ලබා ගන්න ඕනේ. මා විශාල ණය ගන්න එක එයාගේ ඩියුටි එකක් නෙමෙයි. එතකොට ඒකත් මේ චාර්ටර් එකේ කියලා තියෙන දෙයක්. සිංහලෙන් කියමනක් තියෙනවනේ මේ ඇඟිලි තරමට ඉදිමෙන්න කියලා. ඒ වගේ එකක් තමයි. දැන් සමහර ගනුදෙනුකරුවෝ විශාල ණය මුදල් අරගෙන විශාල ලෙස වැඩ කරන්න ගිහිල්ලා කොහොම වැඩේ අප්සෙට් කරගන්නවා. ඉතින් ඒකෝට අපිට ලොකු ඉන්ස්ටෝල්මන්ට් එකක් තියනොත් බෑ. ඒක. දෙවෙනි යුතුකම තමයි බැංකුවට යම් කිසි ගෙවීමක් කරන්න තියෙනවා. ඒ කොයි වෙලාව හරි ගෙවන්න එපා. දැන් අපි තුමු ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට අපේ බිල් එක ඇවිල්ලා. සල්ලි අතේ තියෙනවා ගෙවලා දාන එක තමයි හොඳම වැඩේ. ඒකට තව දින දීලා තියෙන්නේ මේ යම් කිසි ප්‍රමාදයක් වුණොත් මේ කාලය ඇතුළත ගවන්න කියලා. වඩා හොඳයි සල්ලි අතේ තියෙනවා නම් ඒක ගෙවලා ඉවර කරලා ඉච්චරයි. ඒක ගැන අපිට හිතන්න දෙයක් නෑ ආයි. ඒ වගේ තමයි දැන් බැංකුවට අපෙන් ගෙවන්න ගන්න දේ කොමිස් හරි මොනවා හරි ගෙවන්න තියෙනවා නම් යම් කිසි දෙයක් මාසයක් ගානේ ඒවා පරක්කු කරන්නේ නැතුව අප්‍රමාදීව. එහෙම නැත්නම් ලෝන් ස්ටෝල්මන්ට් එකක් තියෙනවා නම් ඒක අප්‍රමාදීව ඒ ගනුදෙනුව කරන්න ඕනේ. ඒක තමයි දෙද්දී දක්වන කාරණේ. ඒ වගේම තමයි දැන් බලන්න මේ කාලවල අපේ ආර්ථිකය ගොඩාක් බැහැලා කියලා හැම කෙනාම කතා කරනවා. ආර්ථිකය බැහැලා නම් අපි මොකද්ද කරන්න ඕනේ? ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනේ. මේ ශක්තිමත් කරන්න ආපුවාම අපේ ගනුදෙනුකරුවෝ මේ බැංකුවට එනවා. එක එක දේවල් බලාපොරොත්තු වෙයි. මේ බලාපොරොත්තුෙන් එනකොට ඒ වගේම මේ හැබැයි ගනුදෙනුකාරය කියන්නේ මට වෙච්ච දේ මොකද්ද කියලා. හැමදේම හංගගෙන ගනුදෙනුකාරයෝ කතා කරන්න ලෑස්ති වෙනවා නම් ඒවට ඉතින් බැංකුවට කියන්න බෑ. හැමතිස්සෙම අහන්න ඕනේ නිවැරදිව අපිට හරියට උත්තර දෙන්න කියන එක අපි ඉල්ල ගන්න ඕනේ. ගනුදෙනුකරුවන්ගේ පැත්තනේ අපි මේ කතා කරන්නේ. ඒතකොට ගනුදෙනුකරුවෝ මේකෙදි ඒක මේ පොයින්ට් එකක් හැටියට දාන්න මූල්‍ය අපහසුයක් ඇත්තේ නම් තුන්වෙනි කාරණේ. යම් කිසි මූල්‍ය අපහසුයක් ඇත්තේ නම් හැකි ඉක්මනින් ඒක බැංකුව දැනුවත් කරන්න ඕනේ. අපි සද්ද නැති ඉඳලා වැඩක් නැහැ. ඔය ඒගොල්ලන්ට කියන්න ඕනේ නැහැ ලියුමක් ආයෙත් නැහැ බැංකුවෙන් කියන්න එපා. යම් කිසි අපහසුයක් තියෙනවා නම් බැංකුවට දැනුම් දුන්නොත් ඒකට අවශ්‍ය පියවර බැංකුව ගනී. මොකද ඒවා අපි නිතරම බැංක් මැනේජ්මන්ට් එක ඒ මැනේජර්ස් එක සාකච්ඡා කරනවා. ඒගොල්ලන්ගේ සෙමිනාර් වලට ආපුවාම ඉතින් කියලා දෙනවා. ඒගොල්ලෝ දන්නවා ඒවට ස්ට්‍රැටජිස් තියෙනවා. ඒක එතෙන්දි වැදගත් වෙනවා. ඊළඟට හතර වෙනුව තියෙනවා ලිපිනේ ආදී වෙනස් වෙලා තියෙනවා නම් ගනුදෙනුකාරයාගේ ඔය ඕන එකක් බැංකුවට අපිට ඔක්ගේ ආවත් එකයි නැතත් එකයි කියලා එහෙම නෙමෙයි. තමන් මේ ලිපිනේ ඒකේ වෙනස්කමක් දකිනවා නම් වහාම ගනුදෙනුකරු දැනුවත් කරන්න ඕනේ මේ ලිපිනේ වෙනස් වෙලා කියලා. ඒක ඉතාල වැදගත් වෙනවා. මේකෙදි විශේෂයෙන්ම මේ ලිපිනේ ගැන අපි ඔච්චර කතා කරන්නේ ලිපිනේ කියන එක හැම කෙනාගේම අයිඩෙන්ටිෆයි කරන එක. එක. ලිපිනේ. මොකද ලිපිනේ මේ වැරදුනොත් බැංකුවෙන් ගන්න පණිවිඩ ස්ටේට්මන්ට් වෙනස් වෙනවා. තමයි වෙනදාකට මාරු වෙලා නම්
පිළිතනකට ගියා නම් ගේ shift කරා නම් ඒවා නොපමාව දැන්වීම ගනුදෙනුකරුගේ යුතුකම කෙරෙහි තමයි මේ චාර්ටර් එකේ සලකන්නේ. ඒ වගේම තමයි පස්වෙනි කාරණේ ලියවි කියවිලි ඉතා සුපරීක්ෂාකාරීව අපිට දැන් ડોකියුමන්ට්ස් තියෙනවානේ. අනේ මම මෙහෙම චැලෙන්ජ් එකක් තියෙනවා කියන එක දැක්කේ නැහැ. හරි? මොකද්ද දෙක ආපහු කියනවා. දෙකේදී කිව්වේ ගෙවීම අප්‍රමාදව කරන්න ඕනේ කියන එක. ඊපස්සේ දෙක. හරිද? මම කියන්නේ ගනුදෙනුකරුගේ පැත්තෙන්. බැංකුවේ පැත්තෙන් දෙක නම් කොහොමද කියලා පැහැදිලි නෑ මට එතන. දෙක ආපහු කියන්න පුළුවන්ද කියලා. දෙකේ මම කිව්වේ බැංකුව පැත්තෙන් නම් ඉස්සෙල්ලා කිව්ව එක බැංකු සේවා සම්බන්ධ විස්තර සරල බසින් විස්තර පත්‍රිකා මුද්‍රණය කර ගනුදෙනුකරු කැමති භාෂාවෙන් ලබා දෙන්න ඕනේ. බැංකුව කරන්න ඕනේ එක. ගනුදෙනුකරුගේ පැත්තෙන් නම් දෙක ගෙවීම අප්‍රමාදීව කළ යුතුයි. අනේ දසනි. ඔව්. එතකොට මේ හරි. ඊළඟට හතරවෙනි එක අපි කිව්වා තුන්වෙනි එක කිව්වා මූල්‍ය. එතකොට තුන්වෙනි එක තමයි මූල්‍ය අපහසුතාවක් තියෙනවා නම් ඒක ඉක්මනින් බැංකුව දැනුවත් කරන්න ඕනේ. ඒක නිකන් හිතේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඩිෆෝල්ට් එනකම් ටක් ගාලා ගනුදෙනුකරු දැනගන්න ඕනේ. මට මෙන්න මේක කරදරේ වෙලා තියෙනවා. මේ කොරෝනා රෝගේ හරි එහෙම නැත්නම් මේ දැඩි වර්ෂාපතනය නිසා අපේ මේ කුඹුරු එහෙම නැත්නම් එළවලු කොරටු ඔක්කොම යට වෙලා ඒක නිසා මේ කිසිම ආදායමක් ලැබෙන්නේ නැහැ. මේ ලෝන් එක අපිට ගෙවන්න පොඩි අපහසුතාවක් තියෙනවා සර්. අපිට දෙන්න පොඩ්ඩක් සහනයක් කියලා මැනේජර්ත් එක්ක කතා කරලා තියෙනවා. අඩු ගානේ දන්නවා තියෙනවා. ඒක අපිට මේ ඇත්තද කියලා බැංකුවට බලන්න පුළුවන්. අන්නේ දැන් මේකේ අදහස වෙන්නේ බැංකුකරු සහ ගනුදෙනුකරු අතර තියෙන නිවැරදි සම්බන්ධතාවය කොයි විදිහට තියෙන්න ඕනේද කියන එක ඉතාල වැදගත් කියන එක තමයි මේ ප්‍රතිඥා බාරයෙන් කියන්නේ. දැන් මේක ප්‍රායෝගිකව ඔයගොල්ලෝ හිතන්න. ඔක මේ අමුතු මේ නීතියක් නෙමෙයි මේක. නමුත් මේවා නොකරන නිසා තමයි මේ චාර්ටර් එකට මේවා දාලා තියෙන්නේ. මොකද්ද අපේ මාතෘකාව මුල් මාතෘකාව? පාරිභෝගික ආරක්ෂණය. පාරිභෝගික ආරක්ෂණය මම ගොඩාක් දේවල් එදා කතා කළා. මූල්‍ය සාක්ෂරතාව. මේ හැම එකම. හරි. එතකොට ලියකියවිලි ඉතා පරීක්ෂාකාරීව බලා ඒක නිවැරදිව ආකාරයට ඒවා පිරවන්න ඕනේ. හයවෙනි එක ඕනෑම වංචනික කටයුත්තක් දැනගතොත් ඒ බැංකුවට දැන්විය යුතුයි. මම දැන් ටිකට් ඉස්සෙල්ලා කිව්වා ග්‍රීන්වුඩ් vs මාර්ටින්ස් බැංක් කියන එක. ඉතින් ඒවා මේ නොදැක්කා වගේ ඉන්න නරකයි. වංචනික ක්‍රියා සිද්ධ වෙනවා නම් අපි ඒකේ ගනුදෙනුකාරයෙක් හැටියට පහම දැනුවත් කරන්න ඕනේ. වංචනික කරුණු අපි හිතේ තියාගන්න ඉන්න හොඳ නැහැ. මේ එහෙම වෙනවද කියලා. මෙහිම වෙනනම් මට නම් කවදාවත් ආරංචි වෙලා නැහැ බැංකුවේ අය මේ කීකෙනන් අල්ලස් ගත්තාරම මේවා කියන එක. ඒ කාල පරිච්ඡේදය තුලම මම වැඩ කරුවා එහෙමනම් වෙලා නැහැ. මිනිස්සු එහෙම පල්ලයක් ඩේට්ස් වල ඉන්න හරි කවුරක්වත් සල්ලි ගත්තේ වලම මට ආරංචි වෙලා නැහැ. ඉතින් මේ නමුත් ඒවා නම් බොහෝ දුරට බැංකුව වල අඩුයි. එහෙම දේවල් නැහැ. නමුත් වෙන තැන්වල මම ඒවා කියන්නේ නැහැ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් එතකොට ඒ වගේ දේවල් නැහැ බැංකුවේ. ඒකත් ලොකු දෙයක්. ඒ කියන්නේ ඒතර ඕනෑම වංචනික කටයුත්තක් දැනගත්තොත් ඒ බැංකුවට වහම දැනන්න ඕනේ. තමන්ගේ තෙක් පොතේ වුණත් ඒව දැනන්න ඕනේ. හත්වෙනි එක තමයි දැන් ඉලෙක්ට්‍රොනික කාඩ් පාවිච්චි කරනකොට රහස් අංක ආදී ගැන ආරක්ෂිත මිනුම් දඬු භාවිතා කරන්න ඕනේ. හරි මිනුම් දඬු දෙන්න ඕනේ මේ ආරක්ෂා පාලනය කරන්න. ඔන්නේ කාරණා ටික තමයි බැංකුව පැත්තෙන් සහ ගනුදෙනුකරු පැත්තෙන් කස්ටමර් චාර්ටර් යටතේ තියෙන්නේ. ඒකට ඊළඟට මෙන්න මේ පොඩ්ඩක් ඔයගොල්ලෝ ලියාගත්තොත් හොඳයි. දැන් මේ කස්ටමර් චාර්ටර් එක යටතේ තියෙන තවත් දේවල් තමයි මේක ශ්‍රී ලංකා මහ බැංකුව මේ ඇති කරපු එක කියන එක දැන් ඔයගොල්ලෝ දන්නවා. එතකොට දැන් මේ කොටසේ ටික ඔක්කොම තියෙනවා. ඊළඟට මේ කස්ටමර් චාර්ටර් එකේ තියෙන පොදු මූලධර්ම තමයි
පොදු මූලධර්ම. ඔව්. මේක ඊළඟ එක තමයි සමීර අමන්ට හැකි ප්‍රමාණයට පමණ ණය ලබා ගත යුතු එක. හරි. හරි නේද ඒක? right. එතකොට මේ පොදු මූලධර්ම ඇත්තටම දෙපැත්තටම බලපාන ඒවා තමයි හුඟක් වෙලාවට පොදු මූලධර්ම හැටියට කස්ටමර් chart එකේ තියෙනවා මේ ගනුදෙනුකරුවන්ගේ හිමිකම් ඒ වගේම මනා ලෙස තහවුරු කිරීම තමයි විශ්වාස අවංකව සහ සාධාරණ වෘත්තීය මට්ටමින් කරන්න ඕන කියන දේ පොදු මූලධර්ම හැටියට දෙපැත්තම තියෙන්නේ. ඒ වගේම අනිත් එක ගනුදෙනුකරුවන්ගේ බොහෝ තොරතුරු බැංකුව අපේක්ෂා කරනවා ඒවත් නොවලා හදෙන්න ඕනේ. ඒ වගේම තමයි බැංකුවේ සහ ගනුදෙනුකරුවන් අතර කිසි විටක ගැටීම් ඇති කරගන්න එපා. ගැටීම් ඇති කරගන්න එපා. ඇති නොකළ යුතුයි. මොකද මේ ගැටීමකින් වෙන්නේ හැමතිස්සෙම කරදරයක්. ඒ ගැටීම නිසා ගනුදෙනුකරුවන්ට බොහෝ විට තමන්ගේ වැඩ කටයුතු හරියට කරගන්න බැරි වෙනවා. හරි දේ කියන්න බැරි වෙනවා. ගනුදෙනුකරුවන්ට කේන්ති යනවා. ඒ තරහ එන ආපු ගමන් වෙන්න මේකයි. මොකද ගනුදෙනුකාරයෝ හිතන්නේ මේ අපේ සල්ලිම දාලා මේගොල්ලෝ මේ අපිට මේ කියන ඒවා. මේක හරිද? මොනේ හිනාවක්වත් නැහැ. ඔන්නෝම කියන අවස්ථාව මට ඇහිලා තියෙනවා. ඉතින් ඇවිල්ලා රිපෝට් කරලා තියෙනවා මට සමහර අවස්ථාවල ඉස්සර වැඩ කරනකොට. ඉතින් එතකොට මම ඒවට කලබල වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ මැනේජර්ස් අතරේ සමහරවල් ඒවට කරදෙන්න අවශ්‍ය නැහැ. 5යි 7යි කියන්න කියලා කියනවා මම කියන්නම් මේක පොඩ්ඩක් කියලා ඔහින්න. එතකොට ඒවට කලබල වෙන්න හොඳ නැහැ. ගනුදෙනුකාරයෝ මොනවද කිව්වේ කියලා. ඉතින් මේ ගනුදෙනුකාරයෝ අපි ඒකට බොහොම සාවධානව අහන්න ඕනේ. එයාගේ කේන්ති අඩු කරන්න ඕනේ. ඒක තමයි කරන්න ඕන හොඳම දේ. කස්ටමර් chart එකෙන් ඒවා තමයි බොහෝ තියෙන්නේ. ඒ වගේම තමයි මේ පොදු මූලධර්මයක් හැටියට කිසි විටක ගනුදෙනුකරුවෙකුට අනවශ්‍ය පීඩනයක්. දැන් මම මේ දැන් කියන්නේ පොදු මූලධර්ම ටිකක්. මම ඔයාගේ අර 5යි 7යි කියලා ඉන්නම්. පස්වෙනි එකේදී මම කිව්වේ 5ේදී කිව්වේ ලියකියවිලි ඉතා සුපරීක්ෂාකාරීව පරීක්ෂා කර නිවැරදි කරගත ගන්න ඕනේ 5. 7ේදී කිව්වේ 7 විද්‍යුත් කාඩ් භාවිතයේදී වංචනය පාද්‍ය රහස් සංකාදිය ඉතා ආරක්ෂිත සඳහා ඉතා ආරක්ෂිත මිනුම් දඩු පාවිච්චි කරන්න ඕනේ. ඒකයි දශනි. මොකද ඒකට හේතුව ඔයගොල්ලෝ පාස්වර්ඩ් ගැන මම අලුතෙන් කියන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා පාස්වර්ඩ් කියන ඒවා කාටවත් කියන්න බෑ. කිව්වොත් තමන් ලංකාවේ නීතිය යටතේ දඩුවම් ලැබෙ යුතු වරදක් වෙනවා. එතකොට ඒක මම හිතන්නේ හරි. එතකොට පොදු මූලධර්ම තමයි අපි සාකච්ඡා කර හිටියේ. පොදු මූලධර්ම කිව්වහම දැන් මම කිව්වේ ඒවා. මොනවද පොදු මූලධර්ම මේ දෙපැත්තටම. එකක් තමයි ඉස්සෙල්ලාම කිව්වා අවංකව සාධාරණව වැඩ කරන්න ඕනි කියලා දෙපැත්තම. ඒ වගේම ආයි කිව්වා අදාළ සේවාවන් පිළිබඳ ගාස්තු ආදිය හොඳින් ඉවා ගන්න ඕනේ. ගවන බවට සාතික වෙන්න ඕනේ. අනිත් එක තමයි තමන් හා ගනුදෙනුකරුවන්ගේ අරුණ අතර ගැටීමක් ඇති කරගන්න හොඳ නෑ බොහෝ විට. දැන් මේ ගැටීම කියන එක හරි සරලයි වගේ වෙනුවට ඒක දීර්ඝ වශයෙන් යනවා තරහ කියන එක. ඉතින් අපි මනුස්සයෙක් අපිට තරහ වෙනවා තමයි. තරහ ගියාට ඉක්මනින් තරහ බස්ස ගන්නත් ඕනේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් මේකට කරන් තියෙන උපාය මාර්ගය තමයි ගනුදෙනුකරුවෙක් වැඩියෙන් කතාවට එනවා නම් ඔයගොල්ලෝ මොකද කරන්න ඕනේ? කතා කරන්නෙම ටිකක් කැපෙන්න වගේ තමයි. ඔයගොල්ලෝ කිව්වට ඕක හරියන්නේ නැහැ නේ. ඔයාලට කියන්නම් පුළුවන් අපිට තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔය වගේ වචන කියනවා.
එතකොට ඒවා අපි නැති කරගන්න බලන්න ඕනේ. ඒ වගේ ගැටුම් නැති කරගෙන ගනුදෙනු කාර්යය ආශ්‍රය කරන්න ගියාම ප්‍රශ්න. ඒකට හේතුව පොදු මූලධර්මය යටතේ තව එකක් කියනවනේ කියන්නේ ගනුදෙනු කාර්යය අපේක්ෂා කරන සේවාව අදාළවන්නා උත්තරතුරු නිවැරදි වේලාවට දෙන්න ඕනේ. එහෙමයි. එතකොට ඒක වැදගත් වෙනවා. ඒ වගේම ගනුදෙනු කරන අනවශ්‍ය පීඩන බලපෑම් ආදී කිසි විටක ඇති කරන්න හොඳ නැහැ. ඒ වගේම එක එක පද්ධතීන් අපි පරීක්ෂා කරන්න ඕනේ. දෙපැත්තම අදාළ තියෙනවා ඉලෙක්ට්‍රිසිටි ඕන් තරක් කරනවා නම් එයාගේ ස්ටෝර් එකට ඒවා දෙන්න ඕනේ. ඔය බ්‍රිජ් ස්ටෝර් වගේ තියෙන තැන්වල බැංකුවත් එක්ක කතා කරගත්ත කිවිසුම් ගහගත්ත ඒවා තියෙනවා නම් ඒවා ඒ වලදී සිද්ධ වෙනවද කියලා බලන්න ඕනේ. සමහරලාට සමහර තැන්වල බැංකුව බාර ගන්නවා සමහර ස්ටෝර් තියෙන තැන්වල ආලෝකමත් කරලා තියෙනවා. සොරුන්ගෙන් බේර ගන්න. ඒතකොට ඒවා ඒ කරන්න ඕනේ. මොකද ඒවට මේ ගෙවන නිසා. හරි. මම හිතනවා දැන් මේ කස්ටමර් චාටර් ගැන ආවොත් ඔයගලන්ට යම් ප්‍රමාණයකට උත්තරයක් දී ගන්න පුළුවන් වෙයි. ඉතින් මේකේ තියෙනවා ඉතින් ඇනෙක්ස්චර්ස් එක්කම සිංහලෙන් ඉංග්‍රීසියෙන් දෙකෙන්ම එන පොත්පත් තියෙනවා. ඉතින් ඒක බලන්න පුළුවන් වෙනවා. දැන් අපි තව පැත්තකට අපි යනවා දැන් මේකෙදී ඇටර්නි බලය කියන එක. ඇටර්නි බලය කියන එක මම පොඩ්ඩක් ටික දවසක් කිව්වා සම්පූර්ණයෙන් කියන්න බැරි වුණා. නමුත් ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් විදිහට ඇටර්නි බලය ගැන අහුවොත් මොනවද කියන්නේ? එතකොට ඇටර්නි බලය කියන එක කොයි වගේද කියන එක. දැන් මේකට තියෙන පනත තමයි ඇටර්නි බලය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. ඇටර්නි බලය තා සරල දෙයක්. අපි දැන් මේ ටික අයින් කරමු. දැන් මේ ටික මොනවා හරි තියෙනවා නම් ඔය අමීරලා දසනීලා අරුෂිලා තියෙනවා නම් කියන්න ඕගොල්ලෝ. මොනවද තේරෙන්නේ නැතිව තියෙනවා නම් මම කැමතියි. තියෙනවා නම් එහෙමද කතා කරන්න ඕන නම් කතා කරන්න. ප්‍රශ්න අහන්න තියෙනවා නම් ප්‍රශ්න අහන්න ඕගොල්ලන්ගේ බොක්ස් එකේ chat box එකේ මේවා කරගෙන mic එක on කරගෙන ඒව අහන්න. මොකද දැන් මේ online program එකේදී වායි හම්බෙන්නේ නැහැ ඔයගොල්ලන්ට. ඉතින් මගේ දේශන තියෙනවනේ දැන් දිගටම. මගේ තියෙනවා රුවන් සර්කිට් තියෙනවා ඒව on කරලා ඔයගොල්ලෝ බලා ගන්න තියෙනවා. 17 වෙනිදා ඔයගොල්ලන්ට මයිත් එක්ක හම්බ වෙනවා. මම තමයි රිවිෂන් ක්ලාස් එක කරන්නේ. මම නැවතත් මතක් කරන්නේ. ඒකට පුළුවන් නම් හැමදෙනාම එන්න. ඉතින් මම බලාපොරොත්තු වෙනවා බොහොම කොම්ප්‍රිහෙන්සිව් විදිහට ඒක කරන්න අර වෙනද කරනවා වගේ. වෙනද කරනවට වඩා කරන්න පුළුවන්. මොකද වෙනදා මම මගේ නෝට්ස් දාලා නැහනේ. මේ පාර නෝට්ස් තියෙනවා ඔයගොල්ලන්ට ඔක්කොම. නෝට්ස් අතේ තියෙනවා. ඉතින් එතකොට ඒ දේවල්වල මම බලන්න කිව්ව හැකි. දැන් ලංකාවේ ඕන තැනක ඉන්න කෙනෙකුට එන්න පුළුවන්. බස් සර්විස් තියෙනවා. ඉතින් උදේ පොඩ්ඩක් එන්න. නැත්තම් ඔයගොල්ලෝ මෙන්න රිලේෂන් කෙනෙක් විදිහට ඊට පස්සේ පොත් එක තුනක් අරන් ඇවිල්ලා පොඩ්ඩක් ඇවිල්ලා ඔය දවසනේ වැඩි වෙරළත් එන්න පුළුවන්. ඇවිල්ලා පොඩ්ඩක් ඉතින් එන්ජොයි කරත් එක්ක එන්න. මේ මාස්ක් එක දාගෙන ඉන්න. එච්චර කියන්න තියෙන්නේ. ඉතින් මේ ඒ සෞඛ්‍ය ආරක්ෂිත විධිවිධානත් එක්ක තමයි මේ හරි ගස්සලා දෙන්නේ. ඉතින් බලන්න කරන්න පුළුවන් වෙයි හොඳට. එතකොට ඒක නිසා ඇතෙක් දැන් මේ වගේ දිගට නෝට්ස් එක කරන්නේ නැහැ. මම බොහෝ විට බලාපොරොත්තු වෙන්නේ මම ඒක පස්සේ කියන්නම් අන්තිමට. ටියුෂන් කෝස් එක ගැන තව විස්තර ටිකක්. එතකොට දැන් අපේ මේ මම හිතාගෙන ආපු ටොපික්ස් ටිකක් තියෙනවා ඔයගලන්ට කියලා දෙන්න ඕනේ. ඒකයි. දැන් ඇටර්නි බලය කියන්නේ. ඇටර්නි බලය වරටර්නි. මේක අහලා තියෙනවා මේ ඉතින්. ඇටර්නි බලය. ඒක තමයි පවර් ඔෆ් ඇටර්නි කියන්නේ. පවර් ඔෆ් ඇටර්නි. එතකොට මේ ඇටර්නි බලය කියන්නේ අපි කරන වැඩක් තව කෙනෙකුගේ මාර්ගයෙන් කරගන්න එක. ඉතින් මේකට අදාළ පනතක් තියෙනවා 1902 අංක 4 දරන 1902 අංක 4 දරන ඇටර්නි බලය. ඇටර්නි බලය ඇටර්නි වරුගේ බලය පිළිබඳ ආඥා කරනවා. ඇටර්නි වරයෙකුගේ ඇටර්නි වරයෙකුගේ බලය පිළිබඳ
පඤ්ඤාම දැන් බලන්න 1902 පනගුත් අපි තාම පාවිච්චි කරනවා. ඒකට ඒක නිසා ඒ පරණ නීති අපි එකක්වත් තාම අයින් කරන්න බෑ. ඒවා තියෙනවා. ඉතින් මේකෙදි කියන්නේ විශේෂයෙන්ම දැන් ඇටර්නි බලය මේකේ දෙවර්ගයක් තියෙනවා. එකක් තමයි නිශ්චිත කාර්යයක් වමනක් කරන ඒවා. අනිත් එක තමයි පොදු බලය පැවරීම. එතකොට ඇටර්නි බලපත්‍ර වර්ග දෙකයි. දැන් මේක පොඩ්ඩක් මේකේ විස්තරයක් කියමු. ඇටර්නි බලය කිව්වහම මේ පනත ගැන සඳහන් කරන්න ඕනේ. ඊළඟට ඔයගොල්ලෝ ලියන්න මෙන්න මේ ටික. මෙහි දෙවන වගන්තිය අනුව පනතේ මම ඒක කියලා ඉන්නම් පොඩ්ඩක්. පනතේ දෙවනි වගන්තිය අනුව යම් පුද්ගලයෙකු විසින් තවත් පුද්ගලයෙකුට කාර්යයක් කිරීම සඳහා හෝ ව්‍යාපාරයක් ගෙන යාම සඳහා ලිඛිතව ලබා දෙන බලය ඇටර්නි බලය ලෙස හැඳින්වේ. මෙය සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපිටදී කළ යුතු අතර නොතාරිස්වරයෙකු විසින් සාතික කළ යුතු වේ. එතකොට නොතාරිස්වරයෙක් එම නීතිඥයන් නොතාරිස් බලය තියෙන නිසා ඒක හරියට සාතික කළ යුතු වේ. එතකොට ඕගොල්ලෝ දන්නවා RGO කියලා එකක්. රෙජිස්ට්‍රාර් ජෙනරල් ඔෆිස්. අන්න ඒක රෙජිස්ටර් කරන්න ඕනේ මේක. මෙම ලියවිල්ල රෙජිස්ට්‍රාර් ජෙනරල් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු වේ. RGO රෙජිස්ට්‍රාර් ජෙනරල් කාර්යාලයේ ලියාපදිංචි කළ යුතු වේ. හරිද? දැන් ඕක තමයි ඇටර්නි බලය කියන්නේ. ඇටර්නි බලය කියන්නේ කොහොමද කියලා හොත් පනත ලිව්වයි දෙකෙනෙම දෙවෙනි වගන්තිය අනුව මෙහෙම තියෙනවා කියලා ලියන්නේ. එතකොට මේ ඇටර්නි බලපත්‍ර වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි නිශ්චිත කාර්යයක් කරගන්න එකක්. නිශ්චිත කාර්යයක් කරනවා. ඒ නිශ්චිත කාර්යයක් කරන එකට අපි කියනවා ස්පෙસિෆික්. ස්පෙસિෆික් පවර් ඇටර්නි PA නිශ්චිත කාර්යයක්. දැන් අපි යම් කිසි හිතමු දැන් කෙනෙක් රට යනකොට කියනවා තමන්ගේ සහෝදරයට මල්ලිට දෙනවා මත් දෙන්නේ අරටනි එක. මේකේ ඉලෙක්ට්‍රිසිටි ගන්න එක වතුර ගන්න එක කාර්යයත් එක තමයි ඔයා කරන්න ඕනේ. එතකොට ඊට මේ අදාළ දේවල් ජල සම්පාදන අංශයෙන් සහ විදුලි බල මණ්ඩලයෙන් ඉල්ලනවා එක එක දේවල්. ඒවා ලබා දෙන්න පුළුවන් ඒ වෙනුවෙන් අත්සන් කරන්නත් පුළුවන් ඒගොල්ලන්ගේ ෆෝම් එක. එච්චර යාට දීලා තියෙනවා. කිසිදු දෙයක් මේ පාරටින් යටතේ කරන්න යට අවසර නැහැ. අන්න ඒක තමයි ස්පෙસિෆික් කියන්නේ. විශේෂිත වූ කාරණයක් තමයි එතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ පාර දෙන්න කරන්න. ඉතින් ඒකෙම දාන්න පුළුවන්. එයා නැවත ලංකාවට ආපුවාම ඒක වළංගු වෙනවා කියලා දාන්නත් පුළුවන් ඕන. එතකොට දෙවෙනි දැන් මේ රට යනකොට විතරක්ම නෙමෙයි. දැන් අපිට ලංකාවේ ඉඳලාත් පුළුවන් අපි හිතමු පාරටින් එකක් දෙන්න පුළුවන්. අපි ගෙනගල්ලා මේ එක දුර බලන්න කුරුණෑගල පොල්වත්තක් තියෙනවා කියලා හිතන්නකෝ. දැන් මේ කාර්යරි පාරටෙනි දෙන්න පුළුවන් ඒක සියලු කටයුතු කරන්න. එතන ඇත්තටම ප්‍රධානියා නියෝජිතයා වගේ. හැබැයි ඒකම නෙමෙයි මෙතන. තමන්ගේ බලය. එතකොට මම ප්‍රශ්නයක් අහනවා ඔයගොල්ලන්ගේ. ඒකට පුළුවන් නම් පොඩ්ඩක් උත්තරේ කල්පනා කරන්න. මම ප්‍රශ්නයක් අහනවා. දැන් කෙනෙක් රට යනකොට දෙනවා බලයක් මගේ බැංක් account එක manage කරන්න කියලා. මොකද කියන්නේ? මෙතන ඇහෙනවා එහෙම නැත්තම් කියන්නේ බැංක් account එකේ මෙහෙයුම් ටික කරගෙන යන්න. මම යනවා මාස 3කට මැලේසියා වලට යනවා. ඉතින් ඒ අතරේදී එයාගේ චෙක් එකක් රිටර්න් වෙනවා. එයා චෙක් පොතෙන් අත්සන් කරන්නත් බලය දෙනවා. අත්සන් කරලා චෙක් එකක් රිටර්න් කරනවා මොනවා හරි ෆන්ඩ්ස් නැතුව හරි මොකක් හරි හේතුවක. එතකොට මේ චෙක් එකෙන් ෆන්ඩ්ස් ලැබිය යුතු එක්කෙනා එයාට විරුද්ධව එයාට කියනවා මට මේක ගෙවන්න කියලා.
මේක ගෙවන්න අර යනකම් ඉන්න බෑ නෑ මට දැම්මම ඕනේ කියනවා. එතකොට එහෙම නැති නිසා මෙයා 6 මාසින් එන්නේ කියලා හිතන්නකෝ. ඉතර කාලයක් ඉන්න බෑ. එතකොට මෙයා නඩු දානවා. දැන් මේකෙදි නීතිමය තත්ත්වය කොහොමද? කවුද මේකට වා කියන්න ඕනේ? මට කියන්න තව ටිකකින්. මැසේජ් එකක් දාන්න නැත්නම් කතා කරලා කියන්න. ඔන්න මම ප්‍රශ්නයක් පොඩි සරල ප්‍රශ්නයක් දුන්නා. ඒක කල්පනා කරලා කියන්න. හරි? ඊළඟ එක තමයි කොමන් පවර් ඇටර්නි එක. මම පස්සේ අහන්නම්කෝ උත්තරේ. උත්තරේ දන්නවනම් මේක දාන්න. එතකොට දෙවෙනි එක තමයි අරක විශේෂිත එක අනිත් එක ජෙනරල්. ඒක පොදු බලය පැවරීම. අරක විශේෂිත බලය දෙවෙනි එක පොදු බලය. ඒකට කියනවා ජෙනරල් පවර් ඇටර්නි. මේ ජෙනරල් එක කියන එක ටිකක් ලොකු එකක්. එකකින් ඕන දෙයක් කරන්න පුළුවන්. මේ ලොකු එකක් කියන්නේ ඉතින් එහෙම වරටන එකක් දුන්නොත් ඒක ඉතින් එහෙම දීලා තියන්න නරකයි. ගියක් විකුණන්න පුළුවන්. ඕන දෙයක් කරන්න පුළුවන්. මේ පාරටන එක කියන්නේ සෙල්ලම් වැඩක් නෙවෙයි. ඒකට මතක තියාගන්න. ආට හරි නිකම්මට දෙන්නේ නැහැ ඒවා. දුන්නොත් නීතිමය තියෙන ඉතාල දෙකක් ලියවිලා. අනිත් එක ඒක. එතකොට පාරටන එක අවලංගු කරන්න මොකද කරන්න ඕන? පාරටන අවලංගු කරන්න ඕනේ ඒක දැන් පත්තරේ දාන්න ඕනේ මම ඔය දැකලා ඉතින් ඔයගොල්ලෝ සමහර වෙලාවට මේ පවර් රේටින් අවලංගු කිරීමයි කියලා. එහෙම නැත්නම් ඒක ඩිස්ට්‍රොයි කරන්න ඕනේ ඔරිජිනල් එක. ඒක. එතකොට එහෙම නැත්නම් පත්තරේ දාලා දිග ප්‍රොසීජර් එකක්. මම ඒ ඊටු ටික කියන්න තා පොඩ්ඩකින්. දැන් එතකොට වර්ග දෙක දන්නවා. අරකට උත්තරේ කල්පනා කරන්න ඕනේ අතරේදී. එතකොට දැන් මේ පවර් රේටින් එකක් ගන්න නම් පවර් රේටින් එක දෙන්න පුළුවන්ද බාල වයස්කරුවෙකුට? ඊළඟ ප්‍රශ්නේ. මතක තියාගන්න ඕනේ කිව්සුම් හැකියාවක් ඇති අයට තමයි මේක දෙන්න ඕනේ. බාල වයස්කයෙකුට පවර් රේටින් එක දාන්න පුළුවන්. නමුත් එයාට කිසිදු කිව්සුමකට එළවෙන්න බෑනේ. එහෙම දැම්මයි කියලා ඇති වැඩක් නැහැ. ඒකට අන්න ඒකයි ප්‍රධාන දේ. එතකොට ඒකයි එතන තියෙන වැදගත්කම. හැමදෙස්සෙම ඇටර්නි බලකරු නියෝජිතෙක්. ඇටර්නි බලය ලැබෙන එක්කෙනා නියෝජිතෙක්. ඒක නිසා මේ අරය කියන දේවල් කරන්න ඕනේ. එතකොට දැන් ඩෙලිගේට් කරන්න පුළුවන්. දැන් මේ ලක්ෂණ ටිකක් කියන්නේ මේවයි. පළවෙනි එක මම කිව්වා මේ කිව්සුම් හැකියාවක් ඇති ඕනෑම කෙනෙකුට ඇටර්නි බලය ඇටර්නි බලකරුවෙක් කියලා පත් කරන්න පුළුවන්. මේකේ ලක්ෂණ ඕඩර් ඇටර්නි එකේ. දෙවෙනි එක තමයි ඇටර්නි බලකරු ඇත්තටම නියෝජිත තත්ත්වයෙන් වැඩ කරන්නේ එක පැත්තකින්. දෙක. තුන ඊළඟ තුන්වෙනි එක තමයි ඇටර්නි බලකරුවෙකුට බලතල පැවරිය නොහැක. අපි A කියන එක්කෙනා B කියන එක්කෙනාට පවර් ඇටර්නි එක දුන්නා නම් B ට දෙන්න බෑ ඒ පවර් බලය C කියන එක්කෙනාට. මොකද ඔරිජිනල් එක්කෙනා බලය දුන්නේ එක්කෙනා දුන්නේ B ට පමණයි. ඩෙලිගේට් කරන්න බෑ. ඒකට තුන්වෙනි එක ලියන්න ඕනේ ඇටර්නි කෙනෙකුට බලතල පැවරිය නොහැක. පැවරිය හැක්කේ ප්‍රකාශිත විධි විධාන යොදා ඇතනම් පමණි. මේක මතක තියාගන්න. තාම උත්තරය නම් ආවේ නැහැ. හරි? උත්තරය නම් ආවේ නැහැ. තා පොඩ්ඩකින් කියන්න. දැන් ඇටර්නි බලපත්‍රයක් අවසන් වන අවස්ථා ටික මොනවද කියලා ලියා ගන්න. අසිනි කියන්න බලන්න මේක උත්තරේ. නැත්නම් සමීර් උනන්ද කියන්නේ? මම අහුවේ මොකද්ද? චෙක් එකක් රිටර්න් එනවා. ඒ කියන්නේ ඇටර්නි වරයෙකු විසින් අත්සන් කරලා චෙක් පොතක් අගරු වීමත් සම්බන්ධව ප්‍රශ්නයක් ඇහුවේ. ඒකට එරෙහිව නඩු පවරන්න පුළුවන්ද ඇටර්නි වරයාට? චෙක් එක අත්සන් කරපු කෙනත් එක්ක නඩු දාන්න පුළුවන්. පුළුවන්ද බැරිද කියලා? ඒක ඇවිල්ලා දෙන විභාගෙට එකපාරක්. පුළුවන්ද බැරිද? පුළුවන්ද බැරිද? මොකද ඔයගොල්ලෝ කියන්නේ? වගකීත්තේ පාරටනේ පාරපු කෙනා
නිවුස් මේක නා නෙමෙයි නේද පුළුවන්ස අඩු දාන්න පුළුවන් කියලා රිද්ම කියනවා දැක්කද දෙන්නේ දෙකක් කියනවා අරයා කියනවා කවුද තේජානි කියනවා වගකීයුත්තේ පරටනියක පාරපු කෙනා ඔව් හිතන්නේ බෑස දසනි කියනවා මං හිතන්නේ බෑ විභාගෙ ලියුවේද මං හිතන්නේ බෑ කියලා එම බෑ දසනි හරියට කියන්න ඕනේ මං හිතන්නේ බෑ වගේ කියලා ලියන්න බුලන් උත්තරය පුළුවන් සර් එහෙම කියලා කෙනෙක් කියනවා ඒ කියන්නේ කවුද තේජානි දසනි තරුෂි කියන්නේ මොකද ගිනුම් කරු හිමිකරුවා වගේ කියන්න ඕනේ ඇටෝනි වගේ කියන්න ඕනි නැහැ නේද අන්න උත්තරේ ඔය දැන් එන්නේ ඒකයි ඔයගොල්ලෝ උත්තර දන්නවා අන්න ඒක තමයි මම කියන්නේ දැන් මට මෙහෙම අහන්න රිවිෂන් ක්ලාස් එකේදී ඕකේම මම අහනවා ඉතින් ගොඩ දේවල් निराකරණය වෙනවා නිකම්ම දැන් මේ වගේ ගත්තා මේ ඇහුවේ දැන් මෙතෙන්දී හැබැයි මේක ලියන්න ඕනේ විස්තර කරලා පුළුවන් ද බැරිද කියන එක වගේම පුළුවන් කියලා උත්තරේ ලියුවොත් දැන් ලකුණු පහක් හම්බ වෙනවනම් එකයි නැත්තම් දෙකයි සම්පූර්ණ ලකුණු ගන්න නම් ඔය තරුෂි කිව්වේ ගෙනුම් හිමිකරුවා. එතකොට ඒක තව පොඩ්ඩක් විස්තර කරන්න ඕනේ. ඒක ඇත්තටම මෙයාට විරුද්ධව නඩු දාන්න බෑ මේ ඇටර්නි බලය ලැබපු එක්කෙනාට. දැන් මේකට හේතුව බැංකුකරු සහ ගනුදෙනුකරු අතර තියෙන සබඳතාවය ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. මම කියලා දුන්නා. බැංක කස්ටමර් රිලේෂන් එකේ ජෝකිම්සන් වල ස්විස් බැංක් කෝපරේෂන් කියලා නඩුවක් කියලා දුන්නානේ. ඒකෙදි ඒ දෙන්න අතර නොඑක් සබඳතා තියෙනවා. එතකොට නියෝජිත නියෝජිත සම්ප්‍රදානයා නියෝජිත වගේ මම ගොඩ ඒවා කියලා දුන්නා ඒකෙදි. ඉතින් එතකොට අපහු මේ පරිච්ඡේද බලන්න ඒව එච්චර කතා කරේ නැතත් මේකේ මූලික ගිවිසුම තියෙන්නේ ගිනුම් හිමියා සහ බැංකුව අතර. ඒතර ගනුදෙනුකරු ඇවිල්ලා අපේ පාරටනි හෝල්ඩර් නෙමෙයි. එයා ලැබුව එක්කෙනා නෙමෙයි. ගිනුම් හිමිකරුවා තමයි වාක්‍ය කියන්න ඕනේ. ඒතකොට නඩු දාන්න ඕනේ එයාට විරුද්ධව. අන්න ඒකයි මතක තියාගන්න ඕනේ. එතකොට දසිනි දැන් පුළුවන් නේ රිද්ම දැනගන්න. ඒතකොට ඉන්නේ විදිහට හිතන්න ඕනේ. හැමතිස්සෙම බලන්න ඕනේ මේකේ රූට් එකට යන්න ඕනේ. මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවොත්. දැන් ඔයගොල්ලන්ට තියෙනවා නොඑක් වර්ගයේ ප්‍රශ්න. දැන් මේ පාර විභාගෙට මම පහයි කාලේ වෙනකම් මේ ටික කරලා ඔයගොල්ලන් ඉතුරු ටික කියලා දෙන්නම්. මොකද හදිසියෙන් මේකට ආවේ නැත්තම් ඒක ඒ අයට නැති වෙන නිසා. ඒකයි. ඉතින් මම ටක් ගාලා ඒකට බෑ. මේකට උත්තරේ හරිනේ. හරි. ඊළඟ එක තමයි ඇටර්නි බලය දුන් තැනත්තා විසින් දැන් ඇටර්නි බලපත්‍රයක් අවසන් වන අවස්ථාව මොනවද කියලා පළවෙනි එක තමයි ඇටර්නි බලපත්‍රය දුන් තැනත්තා විසින් ප්‍රකාශිතව අවලංගු කිරීම. පළවෙනි එක. දෙවෙනි එක තමයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ. නීති ක්‍රියාත්මක කියන්නේ මරණය. ඇටර්නි දුන්න එක්කෙනාගේ මරණය. දැන් ඇටර්නි එක ගත්ත එක්කෙනා මැරුණොත් ඉතින් කරන්න කෙනෙක් නැහැ නේ. ඒක කියන්න දෙයක් නැහැ නේ. ඇටර්නි බලකරු මැරුණොත් ඉතින් ඇටර්නි බල දුන්න කෙනා මරණය මානසික අපොහසත් භාවය ඒ වගේම බංකොලොත් වීම ඒ වගේ අවස්ථාවකදී පුළුවන් මේ මානසික අපොහසත්. ඒතකොට මේ ඒක නිකම්ම ඔටෝමැටිකලි අවලංගු වෙනවා. ඒවා සෞඛ්‍ය මේ කියන්නේ දස්තර කෙනෙක්ගේ සහතික තියෙන්න ඕනේ දෙන්නේ. ඒ විදිහට ඒක අවලංගු වෙනවා. ඊළඟට මොකද්ද ඇටර්නි බලපත්‍රයේ ලක්ෂණ ටික ආපහු කියන්න පුළුවන්. ඉක්මනට බලන්න මම පළවෙනි ලක්ෂණය කිව්වේ ගිවිසුම් හැකියාව ඇති ඕනෑම කෙනෙකුට ඇටර්නි බලකරුවෙකු පත් කරන්න පුළුවන්. ඇටර්නි බලකරුවෙක් කියන එක්කෙනා නියෝජිතයෙක් අතරම. ඒකයි. එතකොට ඇටර්නි කෙනෙකුට බලතල පැවරිය නොහැක. පැවරිය හැක්කේ ප්‍රකාශිත විධිවිධාන යොදා ඇතනම් පමණි. ලක්ෂණ ප්‍රධාන ලක්ෂණ තුනක් කිව්වේ. හරි ඒක ඩෙලිගේට් කරන්න බෑ කියන එක. ඒක තමයි කිව්වේ. එතකොට අවසන් වන අවස්ථාව තමයි ඇටර්නි බලපත්‍රය දුන් තැනත්තා විසින් ප්‍රකාශිතව අවලංගු කිරීම නීති ක්‍රියාත්මක කියන මරණය මානසික අපොහසත් බව බංකොලොත් බව ආදී. ඊළඟට දී ඇති කාලය අවසන් වුණා. මේ අවුරුදු දෙකකට දුන්නා නම් ඒ කාලය අවසන් වුණා. ඒ වගේම අවශ්‍යතාවය තුන්වෙනි හතරවෙනි එක දැන් පළවෙනි එක දුන් තැන ප්‍රකාශිත අවලංගු කරන නීතිය ක්‍රියාත්මක වීමෙන් තුන කාලය අවසන් වූ විට හතර අවශ්‍යතාවය අවසන් වූ විට. පස්වෙනි එක
ගම්‍යමාන ලෙස අවසන් වීම. ගම්‍යමාන ලෙස කියන්නේ විදේශගත වන උදාහරණයක් තමයි විදේශගත වන විට දුන්න නැටනි බලය ඉතින් රට යන කරන විතරක් දුන්නා නම් එයා ලංකාවට ආවෙන් පස්සේ පැමිණීමත් එක්කම අවලංගු වෙනවා. ඒතර මේක අවලංගු කරනවා නම් මේ පනතේ 4 වෙනි වගන්තියේ තියෙනවා පවරන ලද බලය අවලංගු කිරීම සම්බන්ධයෙන් පවරන ලද බලය අවලංගු කිරීම මේක 4 වෙනි වගන්තියේ තියෙන මතක තියාගන්න. අවලංගු කිරීම සම්බන්ධයෙන් RGO එකට රෙජිස්ට්‍රාර් ජෙනරල් කාර්යාලයට ලියලා අරින්න ඕනේ. ඒ වගේම මහජනතාවගේ දැන ගැනීම සඳහා පුවත්පත් මගින් ප්‍රසිද්ධ කළ යුතුයි. ඉතින් කෙටිම ක්‍රමය තමයි රිලීස් කරලා දාන එක. ඒක හැබැයි නීතිය කියන ක්‍රමයක් නෙමෙයි. ඉතින් විනාශ වීමෙනුත් ඇති වෙනවා. ෆොටෝකෝපි වල කොයි වෙලාවකද වැඩ කරන්නේ නැහැ මේකෙදි. ඊළඟට මේ තියෙනවා තව පොඩි පොඩි මාතෘකා කීපයක් මම කරන්න තියෙනවා කියලා ඔයගලන්ට කිව්වා. ගුණවත් භාවය කියන්නේ බැංක්‍රප්සි කියන්නේ කොහොමද කියලා. බැංක්‍රප්සි ගුණවත් භාව අස්තු බංගත්තේ කියන එක වෙන දෙයක් කියනවා ගුණවත් භාවය. bankruptcy අස්තු බංගත්තේ ගුණවත් භාවය. ඒ කියන්නේ මූල්‍ය තත්ත්වය මේක දැන් මේකෙදි පොඩි සටහනක් පොඩ්ඩක් තාගන්න. තමාගේ මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම තමාගේ මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම මත මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම මත එනම් තම වගකීම් ගෙවා ගැනීමට නොහැකි වන පරිදි ගෙවා ගැනීම නොහැකි වන පරිදි ගෙවා ගැනීමට නොහැකි වූ විට නොහැකි පරිදි නෙමෙයි ගෙවා ගැනීමට නොහැකි වූ විට ඉල්ලා සිටිය හැකි නීතිමය පරිපාටියකි. නීතිමය ක්‍රියා පරිපාටිය කියලා කියන්නේ. මොකද්ද මම කිව්වේ? තමාගේ මූල්‍ය තත්ත්වයේ වෙනස් වීම මත එනම් තම වගකීම් ගෙවා ගැනීමට නොහැකි වූ විට ඉල්ලා සිටිය හැකි නීතිමය ක්‍රියා පරිපාටියකි. මේකට අදාළ පනත තමයි 1853 ගුණවත් භාවය පිළිබඳ ආඥා පනත අදාළ වේ. 1853 බොහොම පරණ එකක්. ගුණවත් භාවය පිළිබඳ අදහස මේ 1853 ගුණවත් භාවය පිළිබඳ ආඥා පනත නීතිගත කරා. ඒ පනතයි මේකට අදාළ වෙන්නේ. මේදී විශේෂයෙන්ම මේ උසාවියට හේතු ගන්නුවේ යුතු වෙනවා. මේකෙදී ඒ පනතේ 8 ඉඳලා 11 වෙනි වගන්තිය වල තියෙනවා මේ ඒගොල්ලන්ට ගෙවා ගැනීමේ හැකියාව සම්බන්ධව. එතකොට 8 සිට 11 දක්වා වගන්ති වල ඒක බාරකරුවෙකුට පත් කරලා තියෙන දේවල් ටික බාරකරුවෙකුට බාර දීලා ඒක කියන්න ඕනේ. ඉතින් ඒ වගේම කෙනෙක් තමාගේ වාසස්ථානයෙන් පිටව යනවන දැන් බංකොලොත් වෙලා කියන එක උසාවියට ඔප්පු කරන්න තියෙනවාගේ 7 වෙනි වගන්තියේ කාරණා වගේක් පනතේ ආඥා පනතේ පළවෙනි එක සිය සාමාන්‍ය වාසස්ථානයෙන් පිටව යෑම. එතන ඉන්න බෑ. රටින් බැහැරව ඉන්නවා ගිහිල්ලා. ඒ වගේම සමහර වෙලාවට වංචනිකව බැහැර කරන ඒවාත් තියෙනවා.
වංචනිකව බැහැර කරොත් එතකොට ඒක අපි හිතන්නේ බැහැර කරනවා කියන්නේ හොරෙන් ලියන වෙන කාට හරි. ඔක්කොම අපිට මොනවත් නැහැ කියලා. එතකොට ඒව අනුව බුන්නත් භාවයටපත් වුණා කියලා කියන්නේ නැහැ. එතකොට ඔන්න ඔය කාරණා නිසා මම කෙටියෙන් කියන්නේ නිකන් කෙටි සටහනක් ආවොත් ඒ එහෙම කෙනෙක් සල්ලි නිකන් හැම කෙනාට බුන්නත් මං අපි දැන් බැංක්‍රප්ට් වෙලා ඉන්නේ එහෙම කියන්න බෑ. උසාවියේ නඩුවක් දානවා මට දැන් මේ වගේ තත්ත්වයක ඉන්නේ කියලා. ඒතකොට රිසීවිං ඕඩර් එකක් ලැබීම නියෝගයක් දෙනවා ගනුදෙනු කාර්යයට. ඒ අනුව එයාට ගෙවන්න තියෙන ඒවා පුළුවන් ද ගෙවන්න තියෙන ඒවා ඔක්කොම ගෙවලා ඒ ලැබුම් නියෝගය. එතකොට මේකෙදි අධිකරණයෙන් බුන්නත් භාවය ලැබීම සඳහා ලැබුම් නියෝග රිසීවිං ඕඩර් එකක් අධිකරණයෙන් දෙනවා. ඒක ලැබුණොත් පමණයි ඒක වෙන්නේ. එතකොට දැන් ඕගලන්ගේ වංචනික හිමිකරයක් කියන්නේ කුමක්ද කියන එක පොඩි මාතෘකාවක් අහලා තිබුණා fraudulent conveyance කියන එක. වංචනික හිමිකර. හරිද? වංචනික හිමිකර. හිමිකර. fraudulent conveyance කියලා කියන්නේ. conveyance. fraudulent conveyance. ඒක තමයි ඒක පොඩ්ඩක් ලියා ගන්න ඕක කෙලින්ම බුන්නත් භාවය පිළිබඳ ආඥාපනතේ බුන්නත් භාවය පිළිබඳ ආඥාපනතේ 51 වන වගන්තිය අනුව 51 වෙනි වගන්තිය අනුව බංකොලොත්යයි ප්‍රකාශිත අයෙකු යම් අගනා ප්‍රතිෂ්ඨාවක් නොමැතිව යම් අගනා ප්‍රතිෂ්ඨාවක් නොමැතිව තමා සතු යම් චංචල දේපලක් පිළිබඳව දේපල සම්බන්ධව සිදු කරන පැවරීම අධිකරණය විසින් අවලංගු ලෙස ප්‍රකාශ කරනු ලබයි. අධිකරණය විසින් අවලංගු අධිකරණය විසින් ආලංගු ලෙස ප්‍රකාශ කරනු ලබයි. මේ වංචනික හිමිකරයක් ලෙස හඳුන්වනවා කියලා තියෙනවා. ඉතින් ඒක සාමාන්‍ය ඔයගොල්ලන්ගේ දැනීමට තමයි මම පොඩ්ඩක් කිව්වේ. ඒ වගේම තව දැනගන්න ඕනේ මේ මෙන්න මේ කාරණේ. තහනම් ව්‍යාපාර කියන්නේ මොනවද? එනද තහනම් යෝජනා. ඔයගොල්ලෝ දන්නවනේ අර පිරමීඩ් ක්‍රමයෙන් සල්ලි හම්බ කරන එක. අර එක එක්කෙනාට ලියුම් අරලා එයා කීයක් හරි දානවා. ඔහොම පස්සේ ඉතා විශාල මුදලක් හම්බ වෙනවා කියලා. ඒකත් පොඩ්ඩක් අපි සටහන් කරගන්න ඕනේ. තහනම් යෝජනා ක්‍රමය අනු මොනවද කියලා. ඊට ඉස්සෙල්ලා බැංකු ව්‍යාපාර කටයුතු සහ මූල්‍ය ව්‍යාපාර කටයුතු කියන එකත් මොනවද? දැන් ඔයගොල්ලෝ දන්නවා බැංකු ව්‍යාපාර කටයුත්තක් කියන්නේ අපි ලෝ වලදී දන්නවා. ලෝ වලදී අපි කරනවා මුල දවස්වල බැංකු කරුවා ගනුදෙනු කරුවා කියන දේ කියනකොට බැංකු ව්‍යාපාරයක් කියන්නේ විශේෂයෙන්ම මෙන්න මේ 52 මතක් කරන්න ඕනේ. බැංකු ව්‍යාපාරයක් කියන්නේ කුමක්ද කියලා අහුවොත් ලියන්න ඕනේ 1988 අංක 30 දරන බැංකු පනතට අනුව සිදු කරන ආයතනයක් තමයි බැංකු ව්‍යාපාරයක් ඇටියෙ. බැංකු ව්‍යාපාරය කරන ඕගොල්ලෝ දන්නවා කියන්නේ තැන්පතු ලබා ගැනීම සහ ඒ ගත්ත තැන්පතු ආයෝජනය කිරීම බැංකු ව්‍යාපාරයක් කරන දෙයක්. ඊළඟ මූල්‍ය ව්‍යාපාරයක් කියන්නේ කුමක්ද කියලා අහුවොත් මොනවද කියන්නේ? මූල්‍ය ව්‍යාපාරයට උදාහරණයක් තමයි කල්බදු ව්‍යාපාර, ශූද්‍ර මූල්‍ය ව්‍යාපාර ආදී. ඒක නීතිගත කරලා තියෙන්නේ අරක 1988 අංක 30 දරන පනත බැංකු ව්‍යාපාර. මේක 2011 අංක 41 දරන මූල්‍ය ව්‍යාපාර පනත අනුව තමයි ක්‍රියාවලිය කරන්න ඕනේ. ඉතින් අන්න ඒවා තමයි මූල්‍ය ව්‍යාපාර කියන්නේ. ෆයිනෑන්ස් බිස්නස්.
එතකොට 2011 අංක 31 දාන පණ දෙයට ලියාපදිංචි වුණොත් විතරයි ඒක. ඒ වගේම ඊළඟ එක තමයි මේ තහනම් යෝජනා ක්‍රම. එහෙම නැත්නම් තහනම් ව්‍යාපාර කියන එක. ඒකත් ඔයගලන්ට බලන්න පුළුවන් බැංකු පන්තියේ 83C වගන්තිය. 83C වගන්තිය අනුව යෝජනා ක්‍රමේ ඒක පොඩ්ඩක් ලියා ගන්න. තහනම් යෝජනා ක්‍රම කියන්නේ මොනවද කියලා බැංකු පනතේ 83C වගන්තිය අනුව යෝජනා ක්‍රමේ සහභාගී වන්නන්ගේ සංඛ්‍යාව වැඩිවීම මත හෝ සහභාගී වන්නන්ගේ දායක මුදල් වැඩිවීම මත ප්‍රධාන වශයෙන් තීරණය කරන්නා වූ යෝජනා ක්‍රමයකි. කිසිම කෙනෙක් මේකේ ඍජුව දාන්නේ නැහැ. යෝජනා ක්‍රමයකි. දැන් මේවා ශ්‍රී ලංකා මහ බැංකුවෙන් තහනම් කරලා තියෙන්නේ. යෝජනා ක්‍රමයකි. කිසිම තැනැත්තෙකු විසින් ඍජුව හෝ අන්‍ය ආකාරයකින් ආරම්භ කිරීම, අර්පණය කිරීම, ප්‍රවර්ධනය, ප්‍රචාරය කිරීම, මුදල් සැපයීම, කළමනාකරණය කිරීම හෝ විධාන කිරීම නොකළ යුතු වේ. එතකොට මේ තහනම් යෝජනා ක්‍රම වලට මේකේ දඬුවම් තියෙනවා මේ විදිහට මේ දැන් තහනම් ව්‍යාපාරයක යෝජනා ක්‍රමයක සහභාගී වන්නන් වැඩි කිරීමට කරන දේවල් යෝජනා සඳහා එකතු කරන මුදල් වැඩි කිරීම ආදී මේ යටතේ දඬුවම් තියෙනවා බරපතල වැඩ ඇතිව අවුරුදු 3ක මතක තියාගන්න බරපතල වැඩ ඇතිව අවුරුදු 3ක් හෝ රුපියල් මිලියන් 1ක දඩයක් අමාලට මේ දෙකෙන් එකක් වෙන්න පුළුවන් දෙකම වෙන්නත් පුළුවන්. ඒ වගේම ඒකට අනුබල දෙන්න මේක නියම වශයෙන්ම එයා තමයි මෙහෙව්වේ කියලා යම් කිසි කෙනෙක්ව තෝරාගෙන අපිට ඔප්පු කරගන්න හම්බුනොත් එයාට මිලියන් 2ක දඩයක් ගහන්න පුළුවන් ලක්ෂ 20ක. ඒ වගේම යෝජනා ක්‍රමයේ එකතු මුදල් වටිනාකම මෙන් 3 ගුණයක දඩයක් ගහන්න පුළුවන්. ඒ වගේම 2006 අංක 5 දරන විශුද්ධීකරණ පන්ති යටතේ නඩු දාන්නත් පුළුවන්. ඒ වගේම අවුරුදු 5ක් බරපතල වැඩ ඇතිව ඉරියරින්න පුළුවන්. අපරාධ වරදක් ඇති. ඒතකොට තහනම් ව්‍යාපාරයෙන් තහනම් යෝජනා ක්‍රම ගැන ඔයගොල්ලෝ දන්නවා. තව එකක් තියෙනවා තව වැදගත් මාතෘකාවක් abandoned property කියලා. අත්හරින ලද දේපල යනු කුමක්ද කියලා. අත්හරින ලද දේපල abandoned property මොනවද කියලා අහුවොත් ඔයගොල්ලෝ මොනවද කියන්නේ? අත්හරින ලද දේපල. මේ පොඩි මාතෘකා ටිකක් තියෙන එක මේව තමයි අත්හරින ලද දේපල. ඔයගොල්ලන්ගේ පේපර් එකේ කොටසකට දාන්න පුළුවන් මේවා. අන්න ඒකයි. මම මේව කරන්නේ ඒකයි. අත්හරින ලද දේපල. abandoned properties. abandoned. වචනේ අහලා තියෙනවද? abandoned property. abandoned property. abandoned property. එතකොට මේවා මේ 1988 බැංකු පනතේ තියෙනවා. පන්ති 73 වගන්තිය තමයි මේ අර්ථකථනය කරලා තියෙන්නේ. මොකද්ද? 1988 තහනම් යෝජනා ක්‍රම හැඳින්වීමේ මුල් ටික කියන්නේ. තහනම් යෝජනා ක්‍රම හැඳින්වීමේ මුල් ටික තමයි බැංකු පනතේ 83C වගන්තිය අනුව බැංකු පනතේ 83C 83C වගන්තිය අනුව යෝජනා ක්‍රමේ
සහභාගී වන්නන්ගේ සංඛ්‍යාව වැඩිවීම මත හෝ සහභාගී වන්නන්ගේ දායක මුදල් වැඩිවීම මත අර පිරමිඩ් කියන ඒවා තමයි මේ ප්‍රධාන වශයෙන් තීරණය වන්නා වූ යෝජනා ක්‍රමයකි. ඒක තමයි මුල් ටික. හරි නේද? එතනින් පස්සේ වහරේ නැත්තම් කියන්න. එතකොට දැන් මේ abandoned property හරි. හරිනේ? ඔව්. එතකොට දැන් abandoned property එහෙම නැත්නම් අත්හරින දේපොළ කියන්නේ 1988 අංක 30 බැංකු පන්ති 73 ගණතිය තමයි මේ සම්බන්ධව තියෙන්නේ. මේ ගණයට අයත් වෙන්නේ මේකට අයත් වෙන්නේ මොනවද? අත්හරින දේපොළ ගණයට අයත් වෙන්නේ පළවෙනි එක තමයි වසර 10ක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රීය පැවති ගිණුම් වල ශේෂ 10 years තියෙන්න ඕනි. නැත්තම් බෑ. ඒ කියන්නේ කිසිම දෙයකට සම්බන්ධ වෙන්නේ නැහැ. දෙක බදු කුලී කාලය අවසන් වූ පසු බැංකුව විසින් දැනුම් දීමක් කරනු ලැබූ සුරක්ෂිතාගාර තැන්පත්කරුවෙකු කියන්නේ අපේ වෝල්ට් වල තියෙන්නේ කරුවෙකු ඒ දැනුම් දීම පිළිබඳ දැන්වීමෙන් වසර 3ක් තුල ප්‍රතිචාරයක් දක්වා නැමැති සුරක්ෂිතාගාරයන් තැන්පත් කර ඇති දේපළ. ඒගොල්ලෝ මතක තියාගන්න ඕනේ. මිනිස්සු රට ගිහිල්ලා අවුරුදු ගණන් ඉන්නවා අපි ලියුම් ගන්නලා මුකුත් නැත්නම් රට ගිහිල්ලා කියලා දිනනවා නම් අපිට එකපාරටම අත්හරින දේපළ කියන්න බෑ. ලංකාවේ ඉන්නවා නම් ඒගොල්ලෝ ඒවා ඉතින් ඒ අත්හරින දේපළ ගණයට වැටෙනවා. මොකද්ද කියලා කිව්වොත් ඒක තමයි කියන්න තියෙන්නේ. අත තුන වාගන්තිය තියෙනවා. ඒ වගේම තව જાතියක් අහලා තියෙනවා ඕගොල්ලෝ අක්‍රීය ගිණුම් කියන්නේ මොනවද කියලා. dormant account. ඒව ගැන මොනවද දන්නේ? ඒ අක්‍රීය ගිණුම් කියන්නේත් ඒකමයි. ඒකම නෙමෙයි ඊට කිට්ටුවෙන් යන එකක්. දැන් අක්‍රීය ගිණුම් කියන එකත් පොඩ්ඩක් ලියා ගන්න විනාඩි 5ට. අක්‍රීය ගිණුම්. එක් බැංකුව විසින් සිය අභ්‍යන්තර මෙහෙයුම්කාර පරිපාටියට අනුකූලව එක් බැංකුව විසින් සිය අභ්‍යන්තර මෙහෙයුම්කාර්ය පරිපාටියට අනුකූලව යම් කාල පරිච්ඡේදයක් තුල ගනුදෙනු සිදු නොවූ ගිණුම් අක්‍රීය කියන්නේ ඒකනේ ගනුදෙනු සිදු නොවූ ගිණුම් අනිකුත් ගිණුම් වලින් වෙන් කර තැබීම කරන්නේ එම ගිණුම් වල ඇති මුදල් පිළිබඳව විශේෂ ආරක්ෂිත විධිවිධාන යෙදීමට වේ. විදීමේ අරමුණින් මම ආයි කියන්නම් මුළු ඡේදයේම එක් බැංකුව විසින් සිය අභ්‍යන්තර මෙහෙයුම්කාර්ය පරිපාටියට අනුකූලව යම් කාල පරිච්ඡේදයක් තුල ගනුදෙනු සිදු නොවූ ගිණුම් අනිකුත් ගිණුම් වලින් වෙන් කර තැබීම කරන්නේ එම ගිණුම් වල ඇති මුදල් පිළිබඳව විශේෂ ආරක්ෂිත විධිවිධාන යෙදීමේ අරමුණින්. දැන් මේවත් අත්හරින දල දේපල ගණයටම වැටෙනවා. අන්න ඒකයි මම මෙතෙන්දී එක කියන්නේ. ගණයටම වැටේ. එතකොට දැන් මේ වගේ එකකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ ගිණුමකට මාරු කරන්න ඕනේ මේ මුදල් කළ යුතු අතර එම මුදල් මාරු කරන්න ඕනේ. පළවෙනි මේක. ඊට පස්සේ මුදල් මණ්ඩලයට ඉදිරිපත් කළ දින 30ක් තුළ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් මෙහෙම කළා කියලා ප්‍රධාන පත්‍ර 3ක දාන්න ඕනේ. පුවත්පත් 3ක දාන්න ඕනේ. හැබැයි යම් කිසි ගනුදෙනුකාරයෙක් කියනවා නම් මේ අපිට ඒක ඩේන්ජරස් කියලා හිතනවා නම් පත්‍රේ දාන එක
අනතුරුදායක කියලා නොදා හිටිය හැකියි. එතකොට අවසර ගන්න ඕනේ ශ්‍රී ලංකා මහා බැංකුවෙන්. ඒතර අවුරුදු 10ක කාල පරිච්ඡේදය තමයි මෙතෙන්දී ඔය ප්‍රොසීජර් එක කරන්න ඕනේ. ඉතින් අර අත්තරින් දාලා දීපල ගණේටම වැටෙන්නේ. නමුත් අපි බැංකුවේ ඩෝමන්ට් account වල නම් අපි ඒක සක්‍රිය කරන්න නම් ඒකට ඩිපොසිට් එකක් දැම්මම අවුරුදු 2-3ක් ගියන් පස්සේ අපි ඩෝමන්ට් එකේ තියෙනවා නම් සක්‍රිය කරලා ගන්න පුළුවන්. ඒකේ ඒ ආකාරයට තමයි ඒක තියෙන්නේ. එතකොට තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රම එහෙම බැංකුවේ තිබුණා. දැන් ඒ කියන්නේ දැන් ඔය ෆිනෑන්ස් කම්පැනි වලට දාලා දැන් ලැබෙන්නේ නැති අවස්ථාවල එහෙම ප්‍රශ්න තියෙනවානේ. එතකොට මූල්‍ය නීති පනතේ තියෙනවා මූල්‍ය ව්‍යාපාර පනතේ ප්‍රතිපාදන ස්ථාපිත කරපුවා තමයි තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රම. තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රම. අක්‍රීය ගිණුම් වල අන්තිම ටික කියන්න පුළුවන්ද? අක්‍රීය ගිණුම් වල මම අන්තිමට කිව්වේ අක්‍රීය ගිණුම් වල ශේෂයන් මුදල් මණ්ඩලය නියම කරන ලද ඒ කියන්නේ මුදල් මණ්ඩලයේ මොනිටරි බෝඩ් එකෙන් නියම කරලා තියෙන පිළිවෙලට ඒකේ තියෙන ප්‍රොසීජර් එක හැටියට ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ ගිණුමකට මේ මුදල් මාරු කරන්න ඕනේ. ඒ කියන්නේ අවුරුදු 10ක් පහුවෙන් පස්සේ තියාගෙන ඉන්න බෑ බැංකුවේ. අතර එම මුදල් මණ්ඩලයේ ඒ කියන්නේ මුදල් මණ්ඩලයට මාරු කරනවා. ඒක තමයි කරන්න ඕනේ. ඒකට ඊට පස්සේ දින 30ක් ඇතුළත අපේ ප්‍රධාන පුවත්පත් භාෂා තුනෙන්ම පළ කරන්න ඕනේ මෙහෙම ට්‍රාන්ස්ෆර් කරා කියලා මේ අයගේ. ඒ කියන්නේ ඒගොල්ලන් දැනගන්න. කොහේ හරි ඉන්නවා නම්. ඉතින් එන්න නැත්තම් මොකද කරන්නේ? එතකොට හැබැයි මේකෙදි අපිට පොඩ්ඩක් තියෙනවා ඒක දැන්වීම් කරුගේ අයිතිකරුගේ නම තැන්පත් දේපල පිළිබඳව විස්තර දන්නන්න ඕනේ. හැබැයි ඒවා අනතුරුදායකයි කියලා හිතනවනම් බැංකුවල නොදා ඉන්න පුළුවන්. එන්නේ ඒක තමයි මම කිව්වේ. ඒක වසර 10ක් තුර තමයි මේ කතාව තියෙන්නේ. ඒක සරල මේ පොඩ්ඩක් දැනගන්න. තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය කියන්නේ දැන් ඔය ෆිනෑන්ස් කම්පැනි වල වෙච්ච ප්‍රශ්න වලට දෙන උත්තරයක් තමයි. ඉතින් දැන් ඒක ලක්ෂ 6 වෙනකන් ඒ රක්ෂණය වැඩි කරලා තියෙනවා. ඉස්සර ලක්ෂ 3ට තිබිච්ච එක චොප් ක්වෙස්චන් එකක් આવත් මතක තියාගන්න බැංකුවක් කො මූල්‍ය සමාන කඩා වැටීම හේතුවෙන් තැන්පත්කරුවන් සුරකීම සඳහා මූල්‍ය ආරක්ෂිත දැලක් තමයි තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය කියන්නේ. මොකද්ද? ඔන්න ඒක ලියාගන්න එකත් තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය. ඔර ETI ප්‍රශ්න රෝමිය නිසා සමහර ෆිනෑන්ස් කම්පැනි මේ කාලේ කැඩෙන හින්දා ඒවට මොනවද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරලා තියෙන දේ කියලා ඇහුවා. එතකොට මෙහෙම එකක් තියෙනවා. හැබැයි ඒවා තවදුරටත් හොඳට සක්‍රිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝ ඕන්න ලියන්න පොඩි වාක්‍ය දෙකක් තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය කියලා ලියලා මෙය මුදල් නීති පනතේ සහ මූල්‍ය ව්‍යාපාර පනතේ ප්‍රතිපාදනයන් අනුව ස්ථාපිත කර ඇත. මේ මුදල් නීති පනතේ සහ මූල්‍ය ව්‍යාපාර පනතේ ප්‍රතිපාදනයන් අනුව ස්ථාපිත කර ඇත. බැංකුවක් හෝ මූල්‍ය සමාගමක් කඩා වැටීමේ හේතුවෙන් තැන්පත්කරුවන් සුරකීම සඳහා ඇති මූල්‍යමය ආරක්ෂිත දැලක් වේ. දැන් අද වර්තමානයේ ලක්ෂ 6ක් වෙනකම් ගෙවීමට මේ යෝජනා ක්‍රම තියෙනවා. ඉස්සෙල්ලා ලක්ෂ 3යි. මම හිතන්නේ ඔයගොල්ලෝ සියලු දෙනාටම මම හිතන්නේ මේ කියපු කාරණා තේරුණා. මම අර අන්තිමට කිව්වනේ මම පොඩ්ඩක් විනාඩි 7ක් වගේ කාලයක් තියෙනවා. මේ විභාගය ගැන කාටත් පැහැදිලි වෙන්න මම පොඩ්ඩක් කියලා දෙන්නම්. දැන් මේ අදිසින් රිවිෂන් ක්ලාස් එකේ නම් මම බලාපොරොත්තු වෙනවා පාස් පේපර්ස් කරලා එක තමයි මේ ඉන්ස්ටිටියුට් එකෙන් පාස් පේපර්ස් දෙයි. ඒවා අරගෙන ඔයගොල්ලන්ට කරන්න අපි මුළු සිලබස් එකම මම බලාපොරොත්තු වෙනවා කරන්න සිලබස් එකේ 90ක් විතර කරගන්න පුළුවන් වෙයි. හැබැයි මේ දිග නෝට්ස් මොනක්වත් දෙන්නේ නැහැ. අපි ප්‍රශ්න වලට උත්තර ලියන හැටි. හැබැයි සෙක්ෂන් බයි සෙක්ෂන් මම කරන්න උත්සාහ කරන්නේ එක එක දේවල්. ඉතින් ඒ වෙලාවේදී මොනවද කරන්න කියන එක අපි සාකච්ඡා කරමු. ඒක තමයි අවශ්‍ය වෙන්නේ.
ඉතින් ඔගොල්ලෝ එන එක තමයි වඩා හොඳ එක දවසයිනේ. දුර ඉන්න අයට තියෙනවා නම් ඒක රෙමිඩි එකක් තියෙන්නේ. ඒකට එන්න බැරි නම් ප්‍රශ්න පත්‍ර සෙට් එක අරගෙන අපේ නෝට්ස් එක ඩවුන්ලෝඩ් කරගෙන හොඳට කියවන්න ඉස්සෙල්ලා වෙන කිසිම ඇක්සස් එකක් නැත්නම් ඒ ටික අරගෙන හොඳට කියවලා නැවත මේ දේශනා අහන්නත් පුළුවන් ඕගොල්ලන්ට මේ ඔයගොල්ලෝ අහපු ක්‍රමයටම එකක් YouTube එකත් මම දැක්කා තියෙනවා. ඉතින් මේ දේවල් අහගන්න පුළුවන්. ඉතින් මේක හොඳ අවස්ථාවක් ඔයගොල්ලන්ට වැඩි මානසික නැතුව කරගන්න. ඉතින් මේකෙදි හැමතිස්සෙම දැන් රිවිෂන් ක්ලාස් එකට එන්නේ නැති අය වෙනුවෙන් මම මේ ටික කියන්නේ උත්සාහ කරන්න ප්‍රශ්නෙට උත්තරේ ફોකස් කරන්න. ඉතින් අර පළවෙනි ප්‍රශ්නේ දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්න 26ක් ලියන්න හම්බ වෙනවා. ලියන්න වෙනවා. පළවෙනි ප්‍රශ්නෙට කොටස් 10යි ලකුණු 2 ගානේ. ඉතින් තව ප්‍රශ්න 4ක් ලියන්න තියෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 5 ගානේ 4යි. ඒ වගේම ප්‍රශ්න 4ක්ම 80යි. 80යි 420යි 100 වෙන්නේ. ඉතින් එතන ලකුණු 5ක් ප්‍රශ්නයක් දෙනකොට පිටු 4ක් ලියන්න යන්න එපා. එතකොට ලකුණු 5ක ප්‍රශ්නයකට එක පිටුවකින් ඔයගොල්ලන්ට පුළුවන් සාමාන්‍යයෙන් සියලුම කරුණු ලියා ගන්න. ලියන පිටු ගන්න නෙමෙයි ප්‍රශ්නේ වෙන්නේ. කොච්චර ගොඩාක් නිකන් නීතියට නම් පුළුවන් තරම් පොයින්ට් ෆෝම් එකකින් ලියන්න උත්සාහ කරන්න. ඒක තමයි ලේසිම ක්‍රමය. පරීක්ෂකවරු කැමතියි අතරම. ඒක මම හොඳින්ම දන්නවා. ඉතින් ඒක නිසා පුළුවන් තරම් දැන් කේසස් ලියනකොට මතක තියාගන්න ඕන කාරණයක් තියෙන්නේ හැම නඩු තීන්දුවක්ම ලියුවොත් ඔයගොල්ලන් ලකුණක් අනිවාර්යෙන් ඒකට හම්බ වෙනවා. තීන්දුවේ වර්ෂය අමතක වුණත් නඩු තීන්දුව ලියුවත් අපි ඒක බාර ගන්නවා. ඒ කිසි දෙයක් අමතක නම් ඒක කියන්න උවමනාවම තියෙනවා නම් ඔයගොල්ලෝ කරන්න ඕන වැඩේ තමයි තීන්දුව නඩුවක කියලා ලියන්නේ. එතකොට මේ පරීක්ෂකවරයා බලන පරීක්ෂකවරයා කල්පනා කරලා ඒකට වාගේ දැන් මම මේකට සාධාරණයක් සිද්ධ කරයි. ඒක නිසා හැමතිස්සෙම හැම විනාඩියක්ම ප්‍රයෝජනෙට ගන්න. ඒව එකක්වත් මේ අයාලේ අනින්න එපා ඒ වෙලාවල්. මොකද ඒක ඉතාමත් වැදගත්. පැය තුනම ලියන එක. මොකද ප්‍රශ්න 6ටම උත්තර ලියන්න උත්සාහ කරන්න ඕනේ. දීර්ඝ විස්තර එපා. ඉතින් එතකොට පළවෙනි ප්‍රශ්නේ කෙලින්ම ඔයගොල්ලන්ට කරන් යන්නත් පුළුවන්. ඒතකොට පළවෙනි ප්‍රශ්නේ පළවෙනි පහම තියෙන්නේ දැන් ඒවා රිවිෂන් ක්ලාස් එකේ නම් මම කරන්න හැටි කියලා දෙනවා. ඒ උත්තර 4 තියෙනවා ළඟින්ම යන උත්තරයක්. උත්තර දෙකක් කිට්ටුවෙන් හොඳම උත්තරේ බලලා තමයි ගහන්න ඕනේ. දැකපුවාම ගහන්න එපා එකපාරට. මොකද මේ ප්‍රශ්න පත්‍රය කියවන්නේ විනාඩි 15ක වෙලාවක් දෙනවා. ඒවා ටික ඔෆ් කරන්න. ඉතුරු ප්‍රශ්න 5. 10ක් තියෙනවානේ පළවෙනි එකට. ලකුණු දෙකේ ඒවා. පළවෙනි ප්‍රශ්න 5 බහුවර්ණ ප්‍රශ්න. ඒක 40කින් හරියකින් මාක් කරන්න තියෙන්නේ. අනිත් 5 ඇවිල්ලා එක වාක්‍යයකින් නැත්නම් දෙකකින් ලියන්න තියෙනවා. ඉතින් ඒවා තමන්ගේ ඒක ලියන්න දැන් අයන්න යන්න ඊයන්න එහෙම ලියනකොට ඔයගොල්ලෝ හරියට කරන්නේ නැහැ. එහෙමනේ තියෙන්නේ අයන්න එහෙමද ABC කියලා හරි කමන්නේ දාන්න. ඔය අයන්නද ඇන්නද කියන එක අපිට පේන්නේ නැහැ සමහර වෙලාවට. ඒකෙන් අවාසි ලැබෙන්න පුළුවන්. ඒක නිසා 1 2 3 හරි ABC හරි දාන්න. සිංහල අකුරු ලියනවා නම් ඔයගොල්ලෝ හොඳට ලියන්න ඕනේ. ඒක අපි කියලා දෙන්න දෙයක් නැහැ නේ. අකුරු 4යි දෙන්නේ අයන්න ඈයන්. අපි දැකලා තියෙනවා මේ වෙලාවේදී ඈන්න එක වගේ. හරියට ලියන්නේ නැහැ. ඉතින් ඒ වුණාම මේවට ABCD නම් එහෙම නැහැ. 1 2 3 4 ඒවත් ඕන එක විදිහකට පාවිච්චි කරලා බොහොම පැහැදිලිව ඒ ෂෝට් ක්වෙස්චන්ස් වලට උත්තර දෙන්න ඕනේ. නැත්තම් නිකන් අපරාධ ලකුණු නැති වෙනවා. අපිට ලකුණු දෙන්න බැරි වෙනවා. ඒක නිසා හැමතිස්සෙම උත්සාහ කරන්න ඕනේ මේ විදිහේ. ඒක තමයි විවාහය ගැන කියන්න තියෙන්නේ. ඉතින් කලබල වෙන්නේ නැතුව ඕන තරම් වෙලා ඇති විභාගයට දැනට දැන් අද ඉඳන් පටන් ගත්තත් ඔයගොල්ලන්ට සෑහෙන කාලයක් තියෙනවා කරන්න. ඒක නිසා ඉතින් මේ ලයිබ්‍රරි එක අරලා තියෙනවා IBS එකේ ඇල්විටිකල් මාවතේ. ඉතින් ඒ ආවොත් ඔයගොල්ලන්ට ලයිබ්‍රරි පාස්කම් මෙහෙ ලෑස්ති කරලා තියෙනවා. පොත්පත් බලන්න පුළුවන්. ඉන්ටර්නෙට් ඒවා තියෙනවා. සාමාන්‍ය ප්‍රමාණයක් වැඩි සිංහල ඒවා නැහැ ඉංග්‍රීසි සම්බන්ධව. නමුත් එංගලන්ත පොත් බැලුවේ කියලා විශේෂයක් වෙන්නේ නැහැ මේ අපේ රටේ නීතිය ගැන. ඉතින් ඔය නෝට්ස් එක හරි හොඳට බැලුවොත් ඔයගොල්ලන්ට මේකෙන් ජය ගැනීම එච්චර අමාරුවක් වෙන්නේ නැහැ. ඉතින් තව මොනවා හරි තියෙනවනේ ඉතින් මගෙන් අහන්න. තියෙනවනේ අහන්නකෝ. තියෙනවද මොනවාක්? ඉතින් මම හිතනවා අපේ මේ දේශන මාලාව අපි පුළුවන් තරම් උත්සාහ කරා මේ එන්නටිකේ දෙවෙනි එක කියන්නේ අත්තරින ලද දේපළවල තුෂාරි මේ
දේපල එන ටිකේ දෙවෙනි එක අත්හරින්න දේපල. ඔව්. දෙවෙනි එක තමයි මේ අත්හරින්න දේපල අක්‍රීය ගිණුම් ඊට පස්සේ මම කිව්වේ අක්‍රීය ගිණුම් කියන ඒවා අත්හරින්න දේපල ගණයට වැටෙන ගිණුම් ශේෂ සුරක්ෂා තන්පතු ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නියම කරන ලද ආකෘති පත්‍ර පුරවන්න ඕනේ. ෆෝම්ස් තියෙනවා. ඒවා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයට රිපෝට් කරන්න ඕනේ. ඊට පස්සේ මම කිව්වා ඒවා විශේෂ ගිණුමකට මාරු කරන්නත් කියලා කිව්වා. මාරු කරලා මාරු කළ යුතු වෙනවා. ඊළඟ එක කිව්වා දින 30ක් ඇතුළත භාෂා 3කින් පත්තර 3ක දාන්නත් ඕනේ කියලා. ඒ නංගන් ඇඩ්‍රස් ඇතුව මෙන්න මේ අයගේ මේවා අත්හරින්න ලැබෙන දේපල ගණයට ඇරලා ශ්‍රී ලංකා මහ බැංකුවට මාරු කරලා තියෙනවා. ඒක සල්ලි නැති වෙන්නේ නැහැ කවදාවත් ඒවා. හොඳින් මතක තියාගන්න. බැංකුවක සල්ලි දාලා තිබ්බාම ඒවා නැති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම බැංකුවක. මම දන්නේ මූල්‍ය ආයතන වල කොහොමද තත්ත්වය කියන එක. ඉතින් ඒවා බොහෝ අකටයුතුකම් කරනවා කියලා ඉතින් ආරංචි වෙනවා. ඉතින් අපි දන්නේ නැහැ කොහොමද නැද්ද කියන එක. ඉතින් ඒවා සෙන්ට්‍රල් බැංක් එකේ සුපිරීක්ෂණ අංශ විසින් දැන් බලනවා ඒවා. මම හිතන්නේ දැන් ඒගොල්ලෝ නීති තිබුණාට සමහර ඒවා බදුකුලී කාලය අවසන් වෙයි කියලා පටන් ගත්ත එක. බදුකුලී හරි. ඒතර වසර 10ක් හෝ ඊට වැඩි කාලයක් අක්‍රීය පැවති ගිණුම් වල අතිශේෂ බදුකුලී කාලය අවසන් වූ පසු බැංකුව විසින් දැනුම් දීමක් කරනු ලැබූ බදුකුලී කාලය කියන්නේ අපි අවුරුදු කීයකට හරි ගත්තා නම් සුරක්ෂිතාගාර තැන්පත් කරුවෙකු ඒ දැනුම් දීම ආයි බලන්න බදුකුලී ආයි කියනවා බදුකුලී කාලය අවසන් වූ පසු බැංකුව විසින් දැනුම් දීම කරනු ලැබූ සුරක්ෂිතාගාර තැන්පත් කරුවෙකු ඒ දැනුම් දීම පිළිබඳ දැන්වීමෙන් වසර 3ක් තුළ ප්‍රතිචාරයක් දක්වා නොමැති සුරක්ෂිතාගාරයන්හි තැන්පත් කර ඇති දේපල. ඒ කියන්නේ වෝල්ට් එක දාලා තියෙනවා. අන්න ඒකයි. දාලා අවුරුදු ඒ බදු කාලයක් අපි යම්කිසි කාලයකට ගත්තා නම් අවුරුදු 10කට එහෙම නැතුව ඕපන් කරලා තියෙනවා නම් එහෙම අපිට එකපාරට කරන්න බෑ. එයාගෙන් අහන්න ඕනේ දැන් මේක ඔපරේට් කරන්න නැත්නම් කරනවද නැද්ද කියලා. එතනත් ගිහිලා අවුරුදු 3ක් යනකම් කිසිම ප්‍රචාරයක් නැත්නම් දන්නලා තමයි අපි මේ දේවල් වලට යන්නේ. එකපාරටම නෙවෙයි. හොඳට මතක තියාගන්න. එතකොට මොකක්ද අහන්නේ ගන්න ලැබුණු එක සර්ගෙන් ඉගෙන ගන්න ලැබුණ එක සතුටක්. ලෝ ක්ලාස් එකට මන්නම් ආවේ ආසාවෙන්. thank you sir. right. හොඳයි තේජානි. ඉතින් මෙහෙමයි. ඔයගොල්ලෝ පාස් වීම තමයි මටත් අවශ්‍ය. ඉතින් දැන් මේකේ අපි බලාපොරොත්තු වෙනවා පුළුවන් නම් රිවිෂන් ක්ලාස් එකට ඔයගොල්ලෝ ටික එන්න. ඒකයි කියන්න තියෙන්නේ. ඒකට ආවොත් මේ අපිට තව දේවල් සාකච්ඡා කරලා ඔයගොල්ලන්ව හරියටම කම්ප්ලීට් කරලා යවන්න පුළුවන්. මේ අපිට මේ කොරෝනා රෝගය තිබුණයි කියලා නෙමෙයි. මොකද අපි හැමතිස්සෙම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ අපිට මේ බාහිර දේවල් වගේම අනිත්ත් අපි ඉවර කරගන්න ඕනේ. ඒකයි. ඉතින් ඒක නිසා මම සුබ ප්‍රාර්ථනා කරනවා ඔක්කොටම නැවත වතාවක් අපිට ඉන්ස්ටිටියුට් එකේදී හරි දැන් ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් දිගටම තියෙනවා මේකේ. නැවත වතාවක් ඔයගොල්ලෝ හම්බ වෙයි. ඉතින් ටච් ඉන්න දැන් මගේ ටෙලිෆෝන් නම්බර්ස් මම කිව්වා එක දවසක් දැන් මතක ඇති. ඕනනම් ආයෙ ලියා ගන්න note 77 මම නම් බෝඩ් එකේ දාන්නම් 077යි note 77 298 1123 note 77 298 note 77 298 1123. ඉතින් ඔයගොල්ලන්ගේ මොනවා හරි දෙයක් තියෙනවා නම් මේ අපිට දන්නන්න. ඉතින් ඕතරුචි right thank you. දැන් ඔයගොල්ලෝ මේ දේවල් හොඳට ඉගෙනගෙන විභාග ඉක්මනට ඉවර කරගන්න ඕනේ. මොකද මේවට අපි දෙන්න බලාපොරොත්තු වෙනවා ට්‍රාන්ස්ෆර් ක්‍රෙඩිට්ස් මේ ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් එකට යනකොට. ඉතින් ඒවා බොහෝ දේවල් අපි මේව කරලා තියෙන්නේ. ඒක නිසා හදාගෙන යනවා යුනිවර්සිටි ප්‍රොෆෙසර්ස්ත් එක්ක එකතු වෙලා. ඉතින් ඒවා හොඳට සිද්ධ වෙයි. ඉතින් ඒවා දැන් සිද්ධ වෙන ට්‍රැක් එකට වැටලා තියෙන්නේ.
ඒ නිසා මේවා එකක්වත් අත්හරින්න එපා. දිගටම විභාග කරගෙන යන්න කරලා අවසන් කරන්න ඕනේ ඩිප්ලෝමා එක. මොකද අපිට අවශ්‍ය අපේ රට දියුණු කරන්න. රටට වැඩ කරන්න. ඒක තමයි අපේ හැම පුරවැසියෙකුගේ ප්‍රධානම කාර්යය විය යුත්තේ. අපිට රට ආදරය කියන්නේ එච්චරයි. රට ආදරය නම් අපි වැඩ කරන තැනට ආදරය වෙන්න ඕනේ. එතකොට තමයි වැඩ කරන තැනට ආදරය වුණාම වැඩ කරන තැන ප්‍රොෆිට් වැඩි වෙනවා. දියුණු වෙනවා. ඒකේ ඵලය ලැබෙන්නේ අපේ ආදරණීය රටට. ඒක මතක තියාගන්න. ඒක නිසා ඉතා හොඳින් වැඩ කරලා කරන කියලා ඒක තමයි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉතා හොඳින් විභාගේ සමත් වෙන්න කියලා. මේ නම්බර්ස් වලින් මොනවා හරි තියෙනවා නම් අහන්න. පුළුවන් නම් ටියුෂන් ක්ලාස් එකට එන්න. අයි ඔය සමීර රුවන්සටත් කියන මම දවල් කතා කරා. ඉතින් මේ හැමදේම ඔයගොල්ලෝ වෙනුවෙන් අපි දෙන්න ජොයින් වෙලා කරේ අපිට මේක මිස් වෙන්නෙම නැති වෙන්නේ. ඒකයි විශේෂයෙන්ම. ඉතින් ඒක නිසා තමයි මේ අපි දෙන්න එකතු වෙලාම කරේ. ඉතින් ටියුෂන් එකට පුළුවන් නම් එන්න. Thank you very much. Wish you all the best. Right, Rimma? Right. Hari. Thank you. ඔක්කොම බැලුවා ඔයගොල්ලන්ගේ messages. ඉතින් මොනවා හරි තියෙනවා නම් මට call කරලා අහන්න.